හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පළවෙනි අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 5:30ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයෙන් තවත් දහම් කොටසක් සාකච්ඡා කරන්නයි. අද අපිට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා සෝමාඩි සිල්ලා මහත්මිය අපිට මේ දහම් කරුණු පැහැදිලි කරලා දෙන්න. අපි ඔබතුමියව ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට පිළිගන්නවා සෝම මහත්මිය. ඒ වගේම ඔබතුමීට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. මම හිතන්නේ එතුමිය මදකට විසන්දි වෙලා වගේ අපි නැවත එකතු කරගන්න උත්සාහ කරා. ඔබතුමිය එකතු වුණා නේද සෝම මහත්මිය? එකතු වුණා මේ මොනවාද තාක්ෂණ ගැටලුවක් වෙලාවකට විනාඩි 2-3කට. හරි. හොඳයි එහෙමනම් මම නැවත වරක් ඔබතුමීට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරන අපිට පසුගිය සති දෙකේ සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අද නැවත වරක් අපිට අවස්ථාව ලැබුණා යමක ප්‍රකරණ ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්න. ඔබතුමීට ඉතාමත්ම ගෞරවයෙන් නැවත වරක් යොමු වෙනවා අද දවසට නියමිත දහම් කොටස අපට මතු කර දෙන්න ලෙසට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. අපි එමනම් පන්සිල් සමාදන් වෙලා ආරම්භ කරමු. දැයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දැයි තෙරුවන් සරණයි හැමෝටම. ගිය සති දෙකේ අපිට මුණ ගැහෙන්න බැරි වුණා. නමුත් අපි අද අපිට ඒ අවස්ථාව තියෙනවා. අපි බලමු ඉදිරියට ටිකක් ඉක්මනින් යන්න. මට ඉඩ දෙන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. පෙනෙනවද? ඔව් පේනවා. මේ සෝම මහත්මිය පේනවා. අපි එනම් මේක දාමු ෆුල් ස්ක්‍රීන්. සති දෙකක්ම අපි මොන ගැහුන්නේ නැති නිසා පොඩ්ඩක් බොහොම ඉතාම සුළු වෙලාවකට මතක් කරගනිමු අපි කොතනද ඉන්නේ කියලා. කන්ද යමකයේ දැන් උත්පාද වාරය අවසන් කරලා නිරෝධ වාරයේ පටන්ගෙන එයින් පච්චුප්පන්න කුඩා වාරයත් අවසන් කරා. අද තියෙන්නේ අපිට නිරෝධ අතීත වාරය. මේ නිරෝධ අතීත වාරයේ අනුලෝම කොටසින් පටන් ගමු අපි. හැමෝටම මතකද මේ නිරෝධ අතීත වාරයේ ඉන්නේ පච්චුප්පන්න වාරයේ ඉවර කරලා? එහෙම නැත්නම් අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕනේද? නැවත රූප සටහනට ගිහිල්ලා පොඩ්ඩක් මතක් කරගමු සෝම මහත්මිය. තෙරුවන් සරණයි. හොඳයි. අපි එහෙමනම් එතනින් පොඩ්ඩක් ගිහිල්ලා හොඳයි අපි මෙතනින්ම පටන් ගමු. මුලටම අපි යමු ඉක්මනින්. ස්කන්ධ යමකය කතා කරන්නේ අපි සාකච්ඡා කරන්නේ. ස්කන්ධ යමකයේ ප්‍රධාන වාර 3ක් තියෙනවා. ප්‍රඥප්ති වාරය, ප්‍රවෘත්ති වාරය, පරිඥා වාරය. ප්‍රඥප්ති වාරය අපි අවසන් කරා කලින්. ඊළඟට ප්‍රවෘත්ති වාරයට
ආවේ ප්‍රවෘත්ති වාරයේ උත්පාද වාරයේ තිබුණ උත්පාද වාරයේ කාල 6ක් තිබුණ හැමෝටම මතක ඇති පච්චුප්පන්න අතීත අනාගත ඒ කියන්නේ සරල කාල තුන ඊළඟට පච්චුප්පන්න අතීත කාල දෙකක් එකතු වෙලා පච්චුප්පන්න අනාගත ආයිත් කාල දෙකක් එකතු වෙලා අතීත අනාගත මේ විදිහට මේ කාල තුනට අයිති යමක ගැන අපි සාකච්ඡා කළා උත්පාද වාරයේ යටතේ ඉපදීම හට ගැනීම ප්‍රතිසන්දි අවස්ථාව ගැන ඊට පස්සේ නිරෝධ වාරයට උත්පාද වාරය අවසන් කළා නිරෝධ වාරය ආරම්භ කළා නිරෝධ වාරයත් උත්පාද වාරය වගේම කුඩා වාර කාලය අනුව 6කට බෙදෙනවා පච්චුප්පන්න අතීත ඒවාදී වශයෙන් අවසාන සාකච්ඡාවේදී අපි පච්චුප්පන්න වාරය කතා කළා. ඒ නිසා අද අතීත වාරයටයි අපි යමු වෙන්නේ. අතීත වාරය. දැන් මේ අතීත පච්චුප්පන්න වාරයෙන් මම කියන්නම් අතීත වාරයත් ඒ වගේමයි රූප සටහන තියෙන පච්චුප්පන්න වාරයට පුරුදු පරිදිම අනුලෝම ප්‍රත්‍යනීක වශයෙන් බෙදෙනවා දෙආකාරයි අනුලෝමයේදී පුද්ගල ඕකාස උත්පාද වාරයේදීත් මෙහෙම තිබුණා නිරෝධ වාරයේදීත් මේ ආකාරයට තියෙනවා මේ බෙදීම කාල වශයෙන් අනුලෝම ප්‍රත්‍යනීක වශයෙන් පුද්ගල ඕකාස වශයෙන් සමානයි දිගටම සමානයි ඊළඟට මේ පුද්ගල වාරයත් අපි දන්නවා බෙදෙනවා ඊට පස්සේ සන්නිට්ඨාන සංසේ වශයෙන් ඒ තමයි යමක හැටියට අපි ඉගෙන ගන්නෙ. එතකොට දැන් මේ මෙතෙන්දී නිරෝධ වාරයේ අතීත කුඩා වාරය තමයි අද සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. එමනම් අපි මේ අතීත වාරයේ තියෙන යමක සාකච්ඡා කරන්න දෙන්ට යමු. නිරෝධ අතීත වාරය. එතකොට 88 වෙනි පිටුව පෙළපොතේ 7 වෙනි ඡේදයේ ඉන්නේ. පොත් තියෙන අයට බලන්න පුළුවන්. මම මෙතනින් යන්තමට අපි බලමු මේ 88 වෙනි පිටුව පාලි පැත්ත 88 යමක ප්‍රකරණය පළවෙනි වොලියුම් එකේ ඒකේ අන්තිම ඡේදය පච්චුප්පන්න වාරය ඉවර කරලා නිරෝධ වාරය පටන් ගන්නවා. පුරුදු පරිදිම පුද්ගල වාරයෙන් තමයි පටන් ගන්නෙ. පුද්ගල වාරය කියනකොටම යස්ස කියන එක තමයි අපේ මතකයට එන්න ඕනේ. එතකොට දැන් මේ ඉන්නේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යමකේ ඉන්නේ. අපි දන්නවා මේ යමක ස්කන්ධ අනුව තමයි පෙළ ගැහෙන්නේ. ස්කන්ධ පටන් ගන්නේ රූපස්කන්ධයෙන් පටන්ගෙන ඉතිරි ස්කන්ධ 4 එක බැගින් අර ගන්නවා. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී රූපස්කන්ධ මූල සංඛාරස්කන්ධ මූලී රූපස්කන්ධ මූල විඥානස්කන්ධ මූලී. ඒත් අද අපි කතා කරන්න යන්නේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යමක ගැනයි. නැවත අපි දැන්ට යමු. ඇත්තටම මේ සන්නිට්ඨානය සංසය මොකක්ද කියලා අපිට පෙළ පොතෙන් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මෙතන මෙහෙම ලියලා තියෙන නිසා අපි හැමෝටම පේනවා නිරෝධ අතීත වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී කියනකොටම කියලා ඊළඟට මේ පුද්ගල අනුලෝම යමකේ කියනකොටම සන්නිට්ඨානය කියන්නේ මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ පෙළ පොත බලන්න. දැන් පුද්ගල අනුලෝම වාරය නිසා යස්ස කියන වචනයෙන් පටන් ගන්නෙ. කෙනෙකුට යමෙකුට කියන අදහසින් යස්ස. රූපස්කන්ධ මූල නිසා රූපස්කන්ධෝ ඊළඟට නිරෝධ වාරය නිසාත් අතීත නිසාත්
අතීත කාලයෙන් නිරුද්ධ වීම සඳහන් කෙරෙන ක්‍රියාපදය තමයි නිරුජ්ජිත. ඉතින් ඊටාම පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන්. අපි ඉන්න යමකය සාකච්ඡා කරන යමකය මොකක්ද කියන එක හිතට නගා ගත්තාම යස්ස රූපක්ඛන්தோ නිරුජ්ජිත නැවත මතක් කරනවා නම් යස්ස පුද්ගල නිසා රූපක්ඛන්தோ රූපස්කන්ධ මූල නිසා නිරුජ්ජිත ඒ මොකද අතීතය කාලේ නිරුද්ධ වීම ගැන කතා කරන නිසා නිරුජ්ජිත කියන්නේ අතීත කාලයේ ක්‍රියාපදය නිරෝධ වීම. එතකොට කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වීද අතීතයේ නිරුද්ධ වීද ඒකයි අදහස. එතකොට සන්නිඨානය ඒක නිශ්චිතවම කියනවා. කෙනෙකුට අපි කියවනේ සන්නිඨානය කියන්නේ නිශ්චිත දෙයක් කියලා. කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වීද ඒ ගැන එතන සැකයක් නැහැ නිරුද්ධ වීද. සංසයට එනකොට අපි කිව්වා එතන යම්කිසි අවිනිශ්චිත භාවයක් තියෙනවා කියලා. හැමෝම ඒක හොඳින්ම මතකේ තියාගන්න. මේ පුච්චාවේ සන්නිඨාන සංසය කොටස් දෙකක් තියෙනවා. සන්නිඨානයේ නිශ්චිත කොටස. සංසයේදී යම්කිසි එක නිශ්චිත නැහැ අවිනිශ්චිතයි. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඕහට වේදනා ස්කන්ධය නිරුද්ධ වීද අතීත කාලයෙන්. ඒතර මේ වචනත් මතක තියාගත්තොත් ඉතිරි ටික සියල්ලම මේ වගේ. නිරුජ්ජිත ඒ කියන්නේ නිරුද්ධ විය. නිරුජ්ජිතාති කියනකොට නිරුද්ධ වූයේද කියන ප්‍රශ්නේ එන්නේ එතන. එතකොට අපි මේ නිරෝධ වාරයේ අනුලෝම පච්චුප්පන්න කතා කරද්දී අපි බැලුවා මේ යමකවලට එන ප්‍රධාන භූමි සහ පුද්ගලයෝ ඊටාම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කියන එක. ඒකට හේතුව මේ රූපස්කන්ධය නිරුද්ධ වීමයි වේදනාස්කන්ධය නිරුද්ධ වීමයි ගැනනේ මේ කතාව. එතකොට මේක මෙහෙම වෙනස් වෙන්නේ එක උත්තරයක් මේකට නැතුව එක විසර්ජනයක් නැතුව මේකට වෙනස් වෙන්නේ භූමිය අණුව කියන එකත් අපි කතා කළා. එතකොට භූමිය අණුව කියන්නේ මේ දෙකේ වෙනසක් ඇති වෙන්න පුළුවන් අරූප භූමියේදී අරූප තලයේදී. ඒ මොකද අරූප තලයේ රූපස්කන්ධ නැති නිසා. මේ දෙකම නැහැ එතන එකයි තියෙන්නේ. වේදනාස්කන්ධය සහ අනිත් නාමස්කන්ධ පමණයි. තවත් විශේෂයක් සිද්ධ වෙන්නේ අසඤ්ඤ තලයේදී. ඒකත් අපි මම හිතනවා හැමදෙනාම හොඳින්ම දන්නවා. අසඤ්ඤ සත්‍යයේ. අසඤ්ඤ සත්‍යයේ හොඳටම දන්නවා අපි හුඟක් සැරයක් ගැන හිතලා කතා කරලා තියෙනවා. රූපස්කන්ධය විතරයි තියෙන්නේ වේදනාස්කන්ධ සහ අනිත් නාමස්කන්ධ එතන නැහැ. එතකොට මේ රූපස්කන්ධ තියෙන නාමස්කන්ධ නැති සහ නාමස්කන්ධ තියෙන රූපස්කන්ධ නැති තල ස්ථාන ඔය දෙක තමයි අපිට මතක තියාගන්න තියෙන්නේ. පංචවෝකාර භූමිය ගත්තාම මේ දෙකම තියෙනවා. එතකොට එකක් නිරුද්ධ වෙනවා නම් අනිත් එකත් නිරුද්ධ වෙනවා. එකක් උපදිනවා නම් අනිත් එකත් උපදිනවා. ඉදිරියට අද අපිට පේනවා සුද්ධාවාසෙත් අපිට මතක තියාගන්න පුංචි දෙයක් තියෙනවා. එතකොට උත්පාදය ගැනත් අපි මතක තියාගන්න ඕනේ. නිරුද්ධ වීම ගැනත් මතක තියාගන්න ඕනේ. උත්පාදයේදී පහළ වෙනවා නිරුද්ධ වීමේදී නැති වෙනවා. අතීතය ගැනයි මෙතෙන්දී අපි ඉගෙන ගන්නේ අතීතයේදී සිදුවෙන දේ ගැනයි. වර්තමානයට වඩා මොකක්ද එහෙනම් අතීතයේ තියෙන වෙනස කියන එකත් අපි බලාගෙන යමු. හොඳයි. අපි දැන් වෙනදා වාගේම මේකට විසර්ජනය දෙමු. හුඟක්ම පහසුයි විසර්ජනය දෙන්න. මොකද අපි දැන් කරුණු වටහාගෙන තියෙන්නේ. අර මුල්ම දවස්වල අපි කරගෙන යනකොට විසර්ජනය කියවලා ඒක තේරුම් ගන්න උත්සාහ කළා. දැන් එහෙම කරන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම මේ යමක ඉතාමත් සරලයි. එතකොට දැන් මම කාට හරි යමු වෙනවා නම් මේකේ
විසර්ජනය කියන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් හුඟක් හොඳයි. යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වීද ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ වීද. එතකොට අපි කොහොමද පටන් ගන්නෙ? කාටද රූපස්කන්ධය නිරුද්ධ වුණේ? එහෙම අය දෙගොල්ලක් ඉන්නවා. එක කට්ටියක් කියන්න. පංචවෝකාර හරි හරි දෙගොල්ල තමයි රූපස්කන්ධ. හරි. පංචවෝකාරයේත් රූපස්කන්ධය නිරුද්ධ වුණා. එතකොට ඒ වගේම අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධය නිරුද්ධ වුණා. ඔය දෙකේ රූපස්කන්ධය නිරුද්ධ වීමේදී වේදනාස්කන්ධය හා සම්බන්ධව වෙනසක් තියෙනවා. අපි ගනිමු අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධය නිරුද්ධ විය. ඒක හරි. වේදනාස්කන්ධය නිරුද්ධ වීද? නිරුද්ධ වෙන්නේ නැහැ. වේදනාස්කන්ධය. හැබැයි මෙතන පුජ්‍යල නිසා අපි භූමිතලය බලන්නේ නැහැ නේද? නෑ භූමිතලය බලන්නේ. අසඤ්ඤ සත්‍යයේ පුද්ගලයෝ කියන එක අසඤ්ඤ සත්වයෝ කියන එක නේද? හරි. ඒක බොහොම හරි. ඒ වගේම අරූපයේ කියන අය අරූපයේ නිරුද්ධ වෙන අය ගැනයි කතා කරන්නේ. හොඳයි. එතකොට අපි දන්නවා අරූපයේ නිරුද්ධ වෙන අරූප වාසීන්ගේ නැත්නම් අරූපයේ අයගේ රූපස්කන්ධය නිරුද්ධ විය. ඔවුන්ගේ වේදනාස්කන්ධය නිරුද්ධ වූයේ නැහැ. මිස් එතනදී අරූපේ රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැති හින්දා නිරුද්ධ වුණා කියන්නත් බෑ නේද? අරූපයේ අරූපේ නෙමෙයි අසඤ්ඤ සත්‍ය නේද? පංචවෝ අපි මුලින් අසඤ්ඤ සත්‍ය කතා කරා. දැන් ආපහු කතා කරන්න ඕනේ පංචවෝකාරේ නේ. පංචවෝකාරේ ගැන. හරි. මට පොඩ්ඩක් එතන පැටළුණා. හරි. පාලි වලින් පාලි වැකිය කියන්න කවුරු හරි. පළවෙනි එක අසඤ්ඤ සත්‍යේ උත්සාහයක් ගන්න. කොහොමද පටන් ගන්නෙ? අසඤ්ඤ සත්‍යේ චවන්තානම් වගේ දෙන්නේ. yes ඉන්න යම් තැනක යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වී නම් ඔහුට වේදනාස්කන්ධය නිරුද්ධ වීද? ඇත්තටම මම මේකේ ආරම්භයේදී පොඩි පැටලීමක් සිද්ධ වුණා නේද? හරි. මෙතන ප්‍රශ්නය යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වී නම් යම් තැනක නෙමෙයි යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්ධයත් නිරුද්ධ වීද? එහෙමනේ ඒක අහලා තියෙන නිසා අපිට ස්ථානය මෙතෙන්දි ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක උත්තරේ වෙන්නේ ආමන්තා කියලා. ආමන්තා. ඒක මම පොඩ්ඩක් වැරදි මාර්ගයක ගියා සමා වෙන්න. තලයක් ගැන හිතන්න මෙතන අවශ්‍ය නැහැනේ. යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ වී නම් ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ වීද? එතකොට පැහැදිලිවම පිළිතුර ආමන්තානේ. මොකද කවුරුවත් නැහැනේ රූපස්කන්ධය නිරුද්ධ වෙලා වේදනාස්කන්ධය නිරුද්ධ නොවුන. එතකොට ඒක පැහැදිලිද හැමෝටම? හරි නේද ඒක? හරි මිස් හරි. හරි. ඊළඟට හොඳයි. දැන් කොයි අවස්ථාව ගැනද කියන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? නිරුජ්ජිත කියනකොට මෙතන ඒ කියන්නේ චුත වෙන අවස්ථාව නේද? චුත වෙන අවස්ථාව. ඔව්. අතීතයේ රූපස්කන්ධය නිරුද්ධ වුණා නම් අතීතයේ වේදනාස්කන්ධයද නිරුද්ධ වුණා නේද කියලා. අතීතයේනේ එතකොට අතීතයේ. ඔව්. පුජ්‍යල ගැන අපි අතර භූමිය ගැන මෙතන බලන්න නරකයි නේ. සාමාන්‍යයෙන් ජෙනරල් රූල් එක කියලා මම හිතන්නේ මේක අපි ගන්න ඕනේ. ඒකයි ආමන්ත්‍රා කියන්නේ. ඒකයි ආමන්ත්‍රා කියන්නේ. ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ නාම රූප නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙනවා. ඒ වේදනා ස්කන්ධයත් අතීතයේදී වෙනස් වුණා. මම හිතන්නේ මෙතනින් අදහස් කරනවා කියලා ඒ මොහොතේදී කියන එකක්වත්. යමෙකුගේ රූපස්කන්ධය අතීතයේ නිරුද්ධ වී නම් ඕහට ඔහුගේ වේදනා ස්කන්ධයත් අතීතයේ නිරුද්ධ වීද? ඉතින් පැහැදිලිවම ඔවුනේ ස්ථානයක් ගන්න අවශ්‍ය නැහැනේ. ඔව්. හරි අපි ඉදිරියට යමු. එතකොට දැන් මේකේ පටිලෝමය පුද්ගල පටිලෝම
පටිලෝමවලදී ඉස්සෙල්ලා වේදනා ස්කන්ධය ගන්නෙ යලි යම් කෙනෙකුගේ වෙනෙකුට වේදනා ස්කන්ධය නිරුද්ධ වීද ඔහුගේ රූප ස්කන්ධයත් නිරුද්ධ වීද මොකක් වෙන්න ඕනේද පිළිතුර යම් කෙනෙකුගේ වේදනා ස්කන්ධය නිරුද්ධ වීද ඔහුගේ රූප ස්කන්ධය නිරුද්ධ වීද මෙතන ස්ථානය බලන්න අවශ්‍ය නැහැ ආමන්ත මම හිතන්නේ ආමන්තා තමයි හරි පිළිතුර ආමන්තා හැමෝම එකඟ වෙනවද ඒකට පැහැදිලි ගොඩාක් වැඩි දුර හිතන්න යන්න නරකයි මෙතෙන්දී අතීතයේදී යම් කෙනෙකුගේ වේදනා ස්කන්ධය නිරුද්ධ වීද ඔහුගේ රූප ස්කන්ධය නිරුද්ධ වීද ඉතින් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕන දෙයක් නේද පෙර භවවල සංසාරයේ යම් කෙනෙකුගේ වේදනා ස්කන්ධය නිරුද්ධ වුණා නම් ඒ කියන්නේ එහෙම පුද්ගලයෙක් ඉඳලා තියෙනවනේ එහෙම කියන්න නරකයි වේදනා නිරුද්ධ වීද ඔහුගේ රූප ස්කන්ධයත් නිරුද්ධ වී ඇත අතීතයේදී පිළිතුර ආමත්තා අපි ඉදිරියට යමු මිස් මෙතනදී මේ අවස්ථාව ගැන නෙවෙයි කියන්නේ එකම අවස්ථාවක සිදුවන දෙයක් ගැන නෙවෙයි නේද කියන්නේ නෙවෙයි පුද්ගලයා පමණයි පුද්ගලයා වෙන වෙන අවස්ථාවලදී මේ දේ වෙන්න පුළුවන් ඒ කියන්නේ රූපේ නිරුද්ධ වෙන අවස්ථාවේම වේදනාව නිරුද්ධ වෙනවා කියන එක නෙවෙයි මේ සංසාරයේ කොයි එයාට රූපස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවා එයාට වේදනාව නිරුද්ධ වෙලා තියෙනවද කියලා ඒත් ඔව් කියන්න වෙනවා අවස්ථාව නෙමෙයි ගන්නෙ ස්ථානය නෙමෙයි ගන්නෙ කියන එක හොඳටම පැහැදිලි මොකද අපි ගත්තොත් අවස්ථාව හැටියට වේදනාව ස්කන්ධය නිරුද්ධ වෙනවා අරූපේ චුත වෙන අවස්ථාවේදී ඒක වෙනස් වෙන්නේ ඇත්තටම ස්ථානයයි පුද්ගලයයි ස්ථානයන විතරයි මම හිතන්නේ ඒක වෙනස් වෙන්නේ ඒක මම දිගට අර මේක බලනකොට පැටර්න් එක බලනකොට ඒක තේරෙන් යනවා පුද්ගලයකට සාමාන්‍ය නීතිය මොකක්ද කියලා හරි තේරුම් ගන්නයි අපි දැන් ස්ථානය ගත්තොත් එහෙම වේදනා ස්කන්ධය නිරුද්ධ වෙන අවස්ථාවේදී අරූප භවයේ රූප ස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහනේ ඒ නිසා මෙතෙන්ට ස්ථානීය සම්බන්ධයකුත් නැහැ අවස්ථාව සම්බන්ධයකුත් නැහැ අතීතයේ වේදනා ස්කන්ධය නිරුද්ධ වීද ඕහට රූප ස්කන්ධයත් නිරුද්ධ වීද කියන එකයි එතකොට එකම තැනක කියන එකවත් එකම අවස්ථාවක කියන එකවත් මෙතනට ගන්නේ නැහැ පුද්ගලයා පමණයි ගන්නෙ හරි නේද හරි මේ ඉස්සරහට යමු හොඳයි ඊළඟ ස්ලයිඩ් එකේ මොකද්ද තියෙන්න ඕනේ දැන් මේ පුද්ගල පටිලෝම ගැන අපි කතා කරේ ඊළඟ යමකේ මොකද්ද යත්ත වේදනා රූපස්කන්ධෝ නිරුද්ධිත තස්ස යත්ත තත්ත අපි ඉන්නේ පුද්ගල දැනට දැන් ඊළඟට යන්නේ ඕකාසනේ ඕකාසනම යත්ත තත්ත යත්ත රූපස්කන්ධෝ නිරුද්ධිත තත්ත වේදනාස්කන්ධ නිරුද්ධිතාති ඕකාස අනුලෝමය මේ පැරග්‍රාෆ් එක නම් වැරදි 90 මෙතන එන්න ඕනේ මම හිත හැටියට පිට ඕකාස අනුලෝම හරි ඉස්සෙල්ලා බැලුවේ පුද්ගල අනුලෝම පුද්ගල පටිලෝම දැන් බලන්නේ ඕකාස අනුලෝම ඕකාස නිසා යත් නමුත් අපි කතා කරන්නේ රූපස්කන්ධ මූලී වේදනාස්කන්ධ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී හරි නිරුද්ධ වීමයි කතා කරන්නේ. එතකොට දැන් ඔබතුමිය කිව්වා වගේ යත් රූපස්කන්ධෝ නිරුද්ධිත යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වේද එතන වේදනාස්කන්ධයත් නිරුද්ධ වේද කියන එක තමයි ප්‍රශ්නය. මොකක්ද පිළිතුර වෙන්න ඕනේ? දැන් තැනක් පුද්ගලයෙක් නෙවෙයි. අපි විනාඩියකට හිතමු මොකක්ද පිළිතුර වෙන්න ඕනේ. එතන තමයි මම හිතන්නේ අසඤ්ඤ සත්‍යයි පංචවෝකාරය අපි දෙකම ගන්න පුළුවන්. ඔව් මාත් හිතනවා අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධය නිරුද්ධ වෙනවා වේදනාස්කන්ධය නිරුද්ධ වුණා නොවේ නේද? පංචවෝකාරයේ රූපස්කන්ධය නිරුද්ධ වුණා වේදනාස්කන්ධයත් නිරුද්ධ වුණා. බලමු සත්‍යනේ.
හරියටම හරිනේ නේද? ඔබතුමී මේ කියපු දේ හරියටම හරි. අසඤ්ඤ සත්‍යේ එතන රූපස්කන්ධය නිරුද්ධ විය. නමුත් එතන වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. නිරුද්ධ වෙන්න වේදනාස්කන්ධයක් තිබුණේ නැහැ නේද? හරි. ඊළඟට පංචවෝකාරය. මේක පොදුවේ එනවා. පංචවෝකාරයේ එතන රූපස්කන්ධයත් නිරුද්ධ විය, වේදනාස්කන්ධයත් නිරුද්ධ විය. කාගේද කියන ප්‍රශ්නයක් නැහැ. ඒ ස්ථානයේ රූපස්කන්ධ නිරුද්ධ විය. වේදනාස්කන්ධත් නිරුද්ධ විය. හරිද? ජයන්ත මහත්මයා එහෙම බැලුවම හරි නේද මේක? හරි. බොහොම පැහැදිලි ඒක. තෙරුවන් සරණයි. එමනම් අපි ඊළඟට මොකටද යන්න ඕනේ? ඕකාස අනුලෝම යමකය මේ. අපි මේ කතා කරන්නේ යමකයක් ගැන. දෙකක් තියෙන මෙතන. මේ යමකේ පුච්චාව තමයි මෙතන සන්නිට්ඨාන සංසය කොටස් දෙකෙන් හැදෙන්නේ. විස්මය තියෙන්නේ විසර්ජනය. ඕකාස අනුලෝම වලට පස්සේ මොකක්ද දෙන්න ඕනේ යමකය? පටිලෝම. ඕකාස පටිලෝම. හරි. ඕකාස පටිලෝමයේ කොහොමද සන්නිට්ඨානය කියවෙන්නේ? හැමෝම හිතන්න. යත්ත වලින් ද පටන් ගන්න ඕනේ. මං කියන්නද? යත්ත වාපන රූපස්කන්ධ නිරුද්ධිසත තත්ත වේදනාස්කන්ධ නිරුද්ධිතාති. කිට්ටුවට ආවා වචන දෙකක්. අනේ යත්ත වාපන යස්ස වාපන යත්ත රූපස්කන්ධ නිරුද්ධිත තස්ස තත්ත වේදනාස්කන්ධ නිරුද්ධිතාති. ඊතරම වැරදුනා එකයි. හරි. තවම කිට්ටුයි. නමුත් දැන් අපි ඉන්නේ ඕකාස. ඒ නිසා යස්ස එනවද? ඕකාස ගැන කතා කරනකොට. ඕකාස කොට යස්ස නෑ නේද? යත්ත තත්ත දෙක පමණයි. පටිලෝ. ඔබතුමින් කියපු දේ හරි. ගොඩාක් හරි. අර යස්ස වචනේ එකතු වෙච්ච තමයි වැඩිපුර දෙයකට තියෙන්නේ. මේකේ අනුලෝමයේ තියෙන රූපස්කන්ධෝ කියන එකයි වේදනාස්කන්ධෝ කියන එකයි මාරුණා නම් හරි වගේ නේද? මාරුණා නම් හරි. හොඳයි. උත්සාහයක් ගමු. ඒ මොකද අපි මෙහෙම කරන්න මං කැමති අපි හිතලා මේක තේරුම් අරගෙන ඉදිරියට යමු. අපිට යනකොට මේක එච්චර අමාරු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හැමතිස්සෙම පොතම බලන්න ඕනේ. එතකොට අපි ඒක හරියට ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. දැන් කිට්ටුයි ගොඩාක් කිට්ටුයි කියන්න ආපෞසරයක් උත්සාහ කරන්න. යත්ත වේදනාස්කන්ධ නිරුද්ධිත තත්ත රූපස්කන්ධ නිරුද්ධිතාති. ඉතාමත් හොඳයි. අර වාපන කියන වචනේ එනවා. යත්ත වාපන නේද? ඒ වාපන එන්නේ සංසයටද සන්නිට්ඨානයටද? ඒක ඒක උඩට ආවේ නෑ ඒකයි. ඒ කියන්නේ සන්නිට්ඨානයට නේ. ජයන්ත මහත්මයා අපිට පාලි ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න එතන ඔය වාපන කියන වචනේ මොකද උතන කරන්නේ කියලා. හොඳයි. වා කියලා කියන්නේ හෝ කියන එක, පන කියන්නේ වනාහි කියන එක. ඒක අර පද පූර්ණ කියලා පාලි භාෂාවේ හඳුන්වන්නේ ඒවට. එතකොට යම් කිසි තැනක හෝ වනාහි කියලා තමයි ඒක සාමාන්‍ය කියන්නේ. යම් කිසි තැනක හෝ වනාහි වේදනාස්කන්ධය නිරුද්ධ වීද එතන රූපස්කන්ධය නිරුද්ධ වීද ඒක තමයි මම හිතන්නේ ඒකට කිට්ටුවෙන් තමයි මේ සිංහල පරිවර්තනය යන්නේ. මේ අර කිව්වා වගේ වාපන කියන වචන ඒවා පද පූර්ණ වචන නේද? සිංහලෙන් කොහෙද ඒවා තියෙන්නේ? ඉතින් කියන එක හරිද එහෙම දෙයකට? එතකොට ඒ වගේ තමයි. ඔව් ඒවා ඒ කියන්නේ අපි කියනවා සමහරවිට ඒ කියන්නේ කියලා කියනවා. ඒ වගේ දේවල්. ඔව්. හරි. මේක අර අනුලෝමයේ අනිත් පැත්ත හැරවීමේදී අර දෙක සම්බන්ධ කිරීමට වාගෙත් නේද? නිකන් නැත්තම් ඉතින් යත්ත වේදනා කන්දෝ නිරිච්චිත කියලාම කියන්නේ නැතුව මේ වාපන කියන දෙක යලි හෝ වනාහි එහෙම. හොඳයි. එතකොට දැන් ඉස්සෙල්ලා මෙතන තිබුණේ රූපස්කන්ධෝ සන්නිට්ඨානයේ තිබුණේ දැන් ඒක වේදනාස්කන්ධෝ වෙලා තියෙනවා. යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වීද එතන රූපස්කන්ධයත් නිරුද්ධ වූයේද? හොඳයි. මොකද්ද වෙන්න ඕන? විසර්ජනය. එතන මම හිතන්නේ අපි අරූප තලයේ
අරූපස්කන්ධය ගන්න ඕනේ කියලා. වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. රූපස්කන්ධය නිරුද්ධ වෙනවා නොවේ. නොවේ. නෝ නේද අතීතයට ඒක. හරි හරි. අපි බලමු. අරූපේ. හරිනේ ඔබතුමිය කියපු දේ හරි. අරූපේ තත්ත කියන වචනේ එතෙන්ට දානවා. අරූපේ තත්ත වේදනාස්කන්ධෝ නිරුද්ධිත. අරූපයේ එහිදී වේදනාස්කන්ධය නිරුද්ධ විය. නෝච තත්ත එහිදී රූපස්කන්ධය නිරුද්ධ වූයේ නොවේ කියන එකයි නේද? ඔව් අපි සිංහලෙන් ලියනවා නම් එහිදී රූපස්කන්ධය නිරුද්ධ නොවේ කියලා ලියනවනේ නොවිය කියලා. ඉතින් පාලි භාෂාවේදී මේක තමයි ස්වභාවය ක්‍රමය. නෝච තත්ත රූපස්කන්ධෝ නිරුද්ධිත. හරි. මෙතනත් නිරුද්ධිත කියනකොට මතක තියාගන්න අතීත කාලය. මෙතෙන්දී නිරුද්ධිතාති මොකද එතන ප්‍රශ්නය නිසා. හොඳයි මේ කොටස අපිට පැහැදිලි හොඳටම නේද? පංචවෝකාරයේදී මේ දෙකම නිරුද්ධ වෙනවා. පංචවෝකාරයේ තත්ත වේදනාස්කන්ධෝච නිරුද්ධිත ච ද කියන එක නේද? වේදනාස්කන්ධයත් නිරුද්ධ විය, රූපස්කන්ධයත් නිරුද්ධ විය. මේ ටික හරි ලේසි. හරි පැහැදිලි. මේ අර ස්ථාන දෙකේ වෙනස තමයි අපිට මේ තේරුම් අරගෙන ඒ සුදුසු ආකාරයට යොදන්න වෙන්නේ. දැන් මේ ඕකාස පටිලෝමය. ඊට පස්සේ මොකක්ද එන්නේ? මොන යමකේද? පුද්ගල ඕකාස. පුද්ගල ඕකාස. බොහොම හරි. හොඳයි. මෙතෙන්දි මම කැමති මම ස්ලයිඩ් එක දාන්නම්. කවුරු හරි එක පැහැදිලි කරලා දෙන්න. සාමාන්‍යයෙන් වැඩිපුර පැහැදිලි කරන්නේ නැති කෙනෙක් කවුද කැමති? මට මුණ ගැහිලා නෑනේ බොහෝ දෙනා. ඉතින් මම නම් වශයෙන් දන්නේ නැහැ. චන්ද්‍රිකා මහත්මියට කියමු. චන්ද්‍රිකා මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නව නේද? ඔව් බොහොම හොඳයි. චන්ද්‍රිකා මහත්මිය පැහැදිලි කරලා මම ඉන්නේ හොඳයි. මේ සුගත් මහත්මයා ඔබතුමාට පුළුවන් සුගත් මහත්මයා? අපි ඊළඟ ස්ලයිඩ් එකට යනවද මිස්? ඔව් යනවා. මම කැමති යන්න ඉස්සෙල්ලා පුළුවන් නම් යන්න ඉස්සෙල්ලා අපි එක්කෙනෙක් හොයාගමු නේද? අපි අමිතා මහත්මියට කියමු. අමිතා මහත්මිය ඔබතුමීට කතා කරන්න පුළුවන් තැනක දැන් නැහැ ඉන්නේ. පුද්ගල ඕකාස වාරයේ විස්තර කරන්න ඔව් සෝම මහත්මිය පුද්ගල ඕකාස වාරයේ පුද්ගල ඕකාස අනුලෝමයට තමයි අපි යන්නේ නේද? ඒ දැන් ඕකාස පටිලෝමය ඉවරයිනේ. ඊළඟට යන්න තියෙන්නේ පුද්ගල ඕකාස අනුලෝමයට. ඉතින් ඔබ කියන්නේ පුද්ගල ඕකාස අනුලෝම වුණාම ඒකත් ඕකාස වගේම ස්ථානීය බලපාන හින්දා මේ අසඤ්ඤ තෙරුවන් සරණයි. ඉස්සෙල්ලා කියන්නේ සන්නිට්ඨානය මොකක්ද කියලා? මම එතකොට ස්ලයිඩ් එක දාන්න. ඔව් සන්නිට්ඨානය වෙන්නේ යස්ස යත්ත රූපක්ඛන්தோ නිරුද්ධත්. නිරුද්ධිත තමත් හොඳයි. හරි. යස්ස යත්ත රූපක්ඛන්தோ නිරුද්ධිත. හොඳයි. ඔබතුමිය සංසේ පැහැදිලි කරන්න. තස්ස තත්ත වේදනාක්ඛන්தோ නිරුද්ධිතාති. ඔව්. යමෙකුට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ වුණා නම් I'll call you back. ඔහුට එතන වේදනාස්කන්ධය නිරුද්ධ වුණාද? හරි. ඉතාමත්ම හොඳයි. දැන් ඔබතුමිය අනිත් අයගෙනුත් පොඩ්ඩක් සාකච්ඡා කරගෙන විසර්ජනයට යන්න. විසර්ජනය වෙන්නේ එතකොට දැන් ඉස්සෙල්ලා ඕකාස වාරයේ වගේම මෙතනත් ස්ථානීය බලපානවා. එතකොට අසඤ්ඤ සත්වයන්ගේ කියන්නේ රූපස්කන්ධය අසඤ්ඤ සත්‍යයන්ගේ නිරුද්ධ වුණා නම් වේදනාස්කන්ධයක් නැහැ නිරුද්ධ වෙන්න. ඒක හින්දා අසඤ්ඤ තලයේ විතරයි අසඤ්ඤ තලයේ ඉන්න අසඤ්ඤ සත්‍යයන්ට විතරයි රූපස්කන්ධයක් නිරුද්ධ වුණාට පස්සේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණේ නැත්තේ. පංචවෝකාරයේ ඉන්න අනිත් සියලුම සත්‍යයන්ට ටිකක් ඉන්න
අර කියපු දේ සියල්ලම හරි අර අන්තිමට කිව්වනේ රූපස්කන්ධයක් විරුද්ධ වුණාට පස්සේ වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණේ නැත්තේ කියලා. හැබැයි අන්න ඒක මං හිතන්නේ තේරුම ටිකක් වෙනස් වෙන්න ඕනේ. අපි කතා කරන්නේ නිරුද්ධ වෙනවත් වුණා නම් නිරුද්ධ වුණා නම් උනේ නැත්තම් උනේ නෑ නිරුද්ධ වුණා නම් රූපස්කන්ධය නිරුද්ධ වුණා නම් වේදනාස්කන්ධයක් නිරුද්ධ වුණේ නැහැ. නැහැ. හරි. හොඳයි ඉදිරියට යන්න. පංචවෝකාරයේ අනිත් සියලුම සත්‍යයන්ට රූපස්කන්ධයක් නිරුද්ධ වුණා නම් වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙනවා. විය වුණා. නිරුද්ධ වුණා. ඉතාමත් හොඳයි. බොහොමත්ම හොඳයි. තෙරුවන් සරණයි. බොහොමත්ම හොඳයි. ඔව්. දැන් මේ වචනත් අපි මතක තියාගන්න බලමු. අසඤ්ඤ සත්තානං නේද? අසඤ්ඤ සත්තේ ඕනට එහි දෙකම වෙනවා. තේසං තත්ත එහි රූපස්කන්ධය නිරුද්ධ විය. නමුත් කියලා නැහැ මෙතන වේදනාස්කන්ධය නිරුද්ධ වූයේ නොවේ. ඒකයි කියන්නේ. ඉතින් අපි දන්නවා හේතුව නිරුද්ධ වෙන්න වේදනාස්කන්ධයක් නැහැ. අසඤ්ඤ සත්තේ ඉන්න ඕනට ඒ කියන්නේ අසඤ්ඤ සත්තයින්ට එහිදී වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. ඒක වෙන්න බැරි නිසා නේද? හරි. ඒක පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම එතුමිය කිව්වා වාගේ පංචවෝකාරයේ වුණට එහිදී රූපස්කන්ධයත් නිරුද්ධ විය වේදනාස්කන්ධයත් නිරුද්ධ විය. මෙතෙන්දිත් මම හිතන්නේ අපි මතක තියාගන්න ඕනේ මේ එක භවයක එක තැනක එක අවස්ථාවක සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේ කියන්නේ. පංචවෝකාරයේදී කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ විය. එහෙම වෙලා තියෙනවා. වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙලා තියෙනවා කියන එකයි. හරි. ජයන්ත මහත්මයා එහෙම කිව්වම හරි නේද මේ පාලි වචන වල තේරුම? හරි මිස් හරි ඒ විදිහට හරි. හරි. හොඳයි. එතකොට ඔබතුමියට බොහොමත්ම පිං මට ආපහු නම පොඩ්ඩක් කියන්න. අමිතා මහත්මියද? දැන් කතා කළේ. ඔව් අමිතා මහත්මිය කතා කළා. හරි. දැන් තව කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ. මේකේ ඊළඟ යමකයට යන්න. මොකද්ද ඊළඟ යමකය? අපි ඉන්නේ පුද්ගලෝකාස අනුලෝමයේ. දැන් මේක කලින් බලලා තියෙන අවශ්‍යතාවයකුත් නැහැ. ලොකුවට තේරුම් ගන්න දෙයක්කුත් නැහැ. ඉතාලම අපි ප්‍රේම සිරි මහත්මයාට පුළුවන්ද සම්බන්ධ වෙන්න? ප්‍රේමසිරි මහත්මයා? ප්‍රේමසිරි මහත්මයා සම්බන්ධ වෙන්න. අපි එකතු වෙලා කරමු. අපි උත්සාහ කළා නේද? තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා සියලු දෙනාටම. හොඳයි. මොකද්ද ඊළඟ යමකය? ඉන්දම් පුද්ගල ඕකාස පටිලෝමය නේද? ඔව්. තව එක ප්‍රශ්නයක් මම මෙතෙන්දී අහන්න කැමතියි. පුද්ගල ඕකාස පටිලෝමය. මොන පිටේ මොන ඡේදයේද මේක? 90 පිටේමනේ අපි යන්නේ. 90 පිටේ කියලා හිතන්නකෝ. පිටවන සමහර කියන්නේ ඡේදය. ඡේදය යන්නේ 3 නේද? මේ මම ලියලා තියෙන්නේ මෙතන 9 කියලා. 9. එහෙමයි. 9මයි වෙනස් වෙන්නේ නැහැ. මොකද පොතේ පෙළ පොතේ අනුලෝමයයි පටිලෝමයයි දීලා තින්නේ එකම අංකයේ තියෙන මේ ඡේදයක. නමුත් හැබැයි ඉඩ තියලා වෙන් කරලා තියෙනවා. ඔව්. හොඳයි කියන්න. මෙතනදී අපි යස්ස වාපන යත්ත වේදනාකන්දෝ නිරුජ්ජිත යම් තැනක යම් විදිහට මේ වේදනාස්කන්ධය නිරුද්ධ වේද. ඔව් පොඩ්ඩක් ඉන්න. යම් තැනක විතරද?
හොඳයි මම එතෙන්ට දාන්නම්කෝ. හරි. යස්ස වාපන යත්ත ඔව්. වේදනාඛන්தோ නිරුද්ධිත තස්ස තත්ත රූපඛන්தோ නිරුද්ධිතාති. සනිට්ඨානේ සිංහලෙන් කියන්න ඔබතුමා. ඔහුට එතකොට එතන රූපස්කන්ධයත් නිරුද්ධ වුණා. උන්නා කියලා කියනවද? මේක ප්‍රශ්නයක් නේ. පුච්චාව මේ. ඒක උනාද? වීද. නිරුද්ධ වීද. සනිට්ඨානේ නැවත කියන්න පුළුවන්ද? එතන පොඩි දෙයක් කියන්න තියෙනවා. සනිට්ඨානේ සිංහලෙන් කියන්න. යම් තැනක යස්ස වාපන යත්ත යම් තැනක යමෙකුට යම් තැනක හෝ යමෙකුට එහෙම කිව්වොත් හරිද මිස්? යම් තැනක යම් කෙනෙකුට වේදනාඛන්දේ නිරුද්ධ වීද එතන ඔහුට හරි රූපස්කන්ධේ නිරුද්ධ වීද. හරි හොඳයි. දැන් ඔබතුමා කියන්න මොකක්ද විසර්ජනය වෙන්න ඕනේ? ඒකට අපි එතන මේ භූමියක් ගැන අපි කතා කරන්න ඕනේ. භූමිය ගැන කතා කරද්දී අරූපේදී අරූපේ බලද්දී අරූපානං තත්ත වේදනාඛන්தோ නිරුද්ධිත අරූපානං තේසං තත්ත වේදනාඛන්தோ නිරුද්ධිත. අරූපේ වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාස්කන්ධේ නිරුද්ධ වේද නිරුද්ධ වීද නොච තේසං තත්ත රූපඛන්தோ නිරුද්ධිත. එතන එහෙම කිව යුත් රූපඛන්ධේ නිරුද්ධ නොවේ. හරි අපි බලමු විසර්ජනය මොකද්ද කියලා. හරි ඊළඟට ඒකේ තව කොටසක් තියෙනවනේ. ඔව් පංචවෝකාර භූමිය ගැන සලකද්දී අපි පංචවෝකාරං තේසං තත්ත වේදනාඛන්தோ ච නිරුද්ධිත. එතන පංචවෝකාරේ වේදනාස්කන්ධද නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයද නිරුද්ධ විය. හැමතිස්සෙම අපි මතක තියාගමු අපි ඉන්නේ අතීත වාරය ගැන කතා කරමින් නිරුද්ධ විය. හරි. නිරුද්ධ විය. පංචවෝකාරං තේසං තත්ත වේදනාඛන්தோ ච නිරුද්ධිත රූපඛන්தோ ච නිරුද්ධිත. බලන්න කොයිතරම් හොඳයිද කියලා නේද? අරූපානං තේසං නේ මෙන්න මේ වචනය ඇත්තටම මම අහගන්න කැමතියි අපේ ජයන්ත මහත්මයාගෙන් ඇයි මේ අරූපානං කියලා කිව්වේ කියලා. මොන විභක්තියද ඒක? එතෙන්ට එමු අපි. නමුත් මේ මහත්මයා කියපු දේ අරූපයේ එතන ඕහට වේදනාස්කන්ධේ නිරුද්ධ විය අතීත කාලේ. එතන ඕහට රූපස්කන්ධය නිරුද්ධ වූයේ නොවේ. අපි දැන් ගොඩක් ඒ ගැන කතා කරන්න ඕනේ. අපිට හොඳටම දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. පංචවෝකාරා තේසං පංචවෝකාරේ ඕනට එතන වේදනාස්කන්ධයද ච කියන්නේ දනේ වේදනාස්කන්ධයද නිරුද්ධ විය රූපස්කන්ධයද නිරුද්ධ විය. මේ පොඩි පුංචි විභක්ති ටික මතක තියාගත්තොත් අපිට වඩාත් පාසෙන් මේක කියන්න පුළුවන්. ඒතකොට ඔබතුමාට බොහොම ස්තුතියි. ජයන්ත මහත්මයා කියන්නේ ඇයි අරූපානං කියන්නේ කියලා අපිට පැහැදිලි කරලා දෙන්න. අරූපානං කියලා කියන්නේ අරූපයනට කියන අර්ථයෙන් තමයි අරූපානං කියලා කියන්නේ.
ඔව්. එතකොට ඒක බොහෝ දුරට ගත්තාම අරූපයන්ගේ කියන එක නෙවෙයි අරූපානං කිව්වොත් එතකොට එතනදී චතුත් විභක්තිය වගේ තමයි තේරෙන්නේ. සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට තමයි දැනටන් තේරෙන්නේ. අරූපයනට අරූපේ සත්වයනට කියන එක තමයි එතන අර්ථය වෙන්නේ. එතන අපි සිංහලෙන් හිතනකොට පොඩි ප්‍රශ්නයක් එනවා නේද ජයන්ත මහත්මයා? අරූපයන්නට වේදනා ස්කන්ධය නිරුද්ධ විය. පොතේ තියෙන්නේ එහෙම තමයි. එතකොට අරූපය ඔව් එතකොට කියන්න වෙන්නේ ඒ කියන්නේ අරූප වූ කියලා කියන්නේ අරූප වූ ඔවුන්ට අන්න හරි. තමයි එන්නේ. අන්න හරි. අපි ඒක හැමෝම මතක තියාගමු. අරූප වූ ඔවුන්ට එහෙම නැත්නම් අරූප භූමියේ වූ ඔවුන්ට කියන්නත් පුළුවන් නේද? එහෙම කියන්නත් පුළුවන්. එහෙම කියන්නත් පුළුවන්. එහිදී තත් එතන නම් අවුලක් නැහැනේ. වේදනා ස්කන්ධය නිරුද්ධ විය. එතන මේ ප්‍රශ්නයක් නැහැ. තේ සංකත් එහිදී ඔවුන්ට රූප ස්කන්ධය නිරුද්ධ වූයේ නොවේ. නෝ කියලා තියෙනවනේ. මේක පැහැදිලි. මේක අපි ගිය සැරේත් අපිට ජයන්ත මහත්මයා පැහැදිලි කළා. පංචබෝකාරං අරූපානං වාගේ තමයි එතනත් යන්නේ නේද? පංචබෝකාර වූ ඔවුන්ට එහිදී වේදනා ස්කන්ධයද නිරුද්ධ විය. රූප ස්කන්ධයද නිරුද්ධ විය. අපි සිංහලෙන් කියනවා නම් වේදනා ස්කන්ධය නිරුද්ධ විය, රූප ස්කන්ධයද නිරුද්ධ විය කියනවනේ. ඉතින් මතක තියාගන්න අපි පාලි පෙළ මේවා මතක තියාගන්න කැමති අය, පාවිච්චි කරන්න කැමති අය මේ ච කියන එක දෙපළෙම එනවා. ඉතාමත්ම හොඳයි. පංචබෝකාරාණං වෙන්න ඕනේ. පංචබෝකාරාණං වෙන්න ඕනේ නේද? හරි හරි. මම පොඩ්ඩක් එක හදන්නම්. හරි. එතකොට දැන් අපි පුද්ගල ඕකාස පටිලෝමයටත් ගියා. දැන් යමක හයක් කළා. නිරෝධ වාරයේදී, නිරෝධ අතීත වාරයේදී පුද්ගල අනුලෝම පටිලෝම, ඕකාස අනුලෝම පටිලෝම, පුද්ගල ඕකාස අනුලෝම පටිලෝම වශයෙන් හයක් කළා. නමුත් මේකේ තවත් තියෙනවා. ඊළඟ යමකේ මොකක්ද? මොකක් විය යුතුද? කවුරු හරි කියන්නේ? එහෙම කල්පනා කරගෙන අනේක තමයි හොඳ. එතකොට අපි තේරුම් අරගෙනයි මේකේ ඉදිරියට යන්නේ. මේක ව්‍යුහය අපි දන්නවනේ. දැන් පච්චුප්පන්න වාරයේත් කළා පුද්ගල ඕකාස පටිලෝමේ ඉවර කරාට පස්සේ අනුලෝම කොහෙද ඊළඟට මාරු වෙන්නේ මේක? අපි රූපස්කන්ධ මූල වේදනා ස්කන්ධ අන්න හරි. දැන් මෙතෙක් මේ හයම අනුලෝම ඊළඟට පච්චනීක. බොහොමත්ම හොඳයි. පච්චනීක වෙනකොට මොකද්ද වෙන වෙනස? සන්නිට්ඨානේ කොයි විදිහටද සන්නිට්ඨානේ වෙනස් වෙන්නේ? පච්චනීකේ පළවෙනි වාරයේ මොකක්ද? පළවෙනි යමකේ පළමු පටන් ගන්න අපි කොහොමද? මෙතන තුනයිනේ තියෙන්නේ පුද්ගල ඕකාස පුද්ගල ඕකාස. ඒක තමයි පුද්ගල. අන්න හරි. බොහොම හරි. දැන් අපි ඊළඟට යන්නේ එහෙනම් නිරෝධ අතීත වාරයේ පච්චනීක පුද්ගල අනුලෝම වාරයට නේද? හරි. එතෙන්ට යන්නම්. හරි. දෙකම මෙතන දාමු නැත්නම් අපිට වෙලාත් නැති වෙන්න ඉඩ තියෙනවා. පුද්ගල අනුලෝම එතකොට ඉස්සෙල්ලා තිබුණේ 90 වෙනි පිටේ 9 වෙනි ඡේදය. දැන් 10 වෙනි ඡේදයට යනවා. පුද්ගල අනුලෝම. ඉතින් ඊටම් පැහැදිලිනේ මේක. පුද්ගල නිසා යස්ස වෙන්න ඕනේ. රූපක්ඛන්தோ න නිරුච්ඡත්ත. එතකොට වෙනසකට වෙන්නේ ප්‍රත්‍යනීකයට එනකොට නිරුච්චිත්ත නෙවෙයි න නිරුච්චිත්ත. නිරුද්ධ නොවීනා. නොවිය යමෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවිය. ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ නොවීද. අන්න එහෙමයි යන්නේ. ඒ වචන ටික අපි උත්සාහ කරමු ඒ ආකාරයටම පාලි භාෂාවේ තියෙන විදිහටම කියන්න. යමෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවිය. ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ නොවීද. හරි. දැන් කවුරු හරි ඉදිරිපත් වෙලා විසර්ජනය පැහැදිලි කරන්න. සෝමා මහත්මිය ඉන්නවද? සෝමා මහවැව මහත්මිය. මම ඉන්නවා කියන්නයි. යස්ස වේදනා ස්කන්ධෝ න නිරුද්ධිත තස්ස යස්ස රූපස්කන්ධෝ න නිරුද්ධිත තස්ස වේදනා ස්කන්ධෝ න නිරුද්ධිතාති. විසර්ජනය විසර්ජනයක හිතන්න ඕනේ.
හිතමු අපි හිතමු ඔක්කොම හිතමු යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවීද දැන් මෙතන අපි ස්ථාන ගැන හිතන්න හොඳ නැහැ නේ අපි අද කරපු පළවෙනි යමකේට හුරුදෝ කියලා මට හිතෙනවා යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවීද ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ නොවීද හිතමු අපි හැමෝම යම් කෙනෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවිය. එයාට රූපස්කන්ධය නිරුද්ධ වෙලා නැහැ. ඌට වේදනාස්කන්ධයත් නිරුද්ධ වුණේ නැද්ද? කාටද රූපස්කන්ධය නිරුද්ධ වෙලා නැත්තේ මේ සංසාර ගමනේදී? සුද්ධාවාසාන උපදින අයටයි රූපස්කන්ධය නිරුද්ධ වෙලා නැත්තේ. ඒ කියන්නේ අවස්ථාවක් ගැන කියන්නේ මෙතන. මෙයාට කවදක්වත් රූපස්කන්ධය නිරුද්ධ වෙලා නැහැ කියන අදහස නේද මෙතන එන්නේ. තෙරුවන් සරණයි එතන එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියන එක නේද වැඩිම අංගවන්නේ. බලමු උත්තරේ නැත්තේ. ඊටම හොඳයි. එහෙම දෙයක් නැහැ. මම දන්නේ දැන් අපිට මතකද කියලා අපි අර ප්‍රශ්නෝත්තර ගැන කතා කරන්නේ නේද? දවසක ප්‍රතික්ෂේප කිරීමෙන් මේක මොක ප්‍රශ්නේ නේද? මොක ප්‍රශ්නේ. ඕක ප්‍රශ්න දෙකෙන් එකක් නේද? එහෙම හැටියට තමයි යාමක ප්‍රකරණයේ දීලා තියෙන්නේ නේද? ඔව්. මම තායිනකොට මොක. මෙහෙම සිද්ධියක් නෑ. මෙහෙම දෙයක් නෑ. මෙහෙම දෙයක් වෙන්න බෑ. මෙහෙම නැත කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. රූපස්කන්ධය නිරුද්ධ නොවුච්ච කෙනෙක් නෑ. ඉතින් මේ ප්‍රශ්නෙට එතකොට වෙන පිළිතුරක් නෑ. නැත්තේ. හරි නේද? ඉතින් කවුරු හෝ මේ පිළිතුර ඉතා නිවැරදිව හිතුවා. බොහොම හොඳයි. හරි. ඒ දැන් පුද්ගල අනුලෝම. සොම මහත්මිය ඔබතුමියට පිං. එතකොට විනීත මහත්මිය ඊළඟ යමකයට යමුද? ඉන්නවද විනීත මහත්මිය? පච්චනික ඕකාසද? ඔව් පච්චනික ඕකා නෑ පුද්ගල අනුලෝම නෙමෙයි. පුද්ගල අනුලෝමට පස්සේ මොකක්ද එන්න ඕනේ? පච්චනික පුද්ගල තමයි දැන් කිව්වේ නේද? පුද්ගල අනුලෝම තමයි කිව්වේ. පච්චනීක පුද්ගල පටිලෝම. අන්න හරි. නේද? පච්චනීක ඉන්නේ පච්චනීක දැන් මේක වෙනස් වෙන්නේ නැහැ මේ යමක ටික උකම කරනකම් පුද්ගල අනුලෝම මාරු වෙවි යන්නේ මේ අනුලෝම පටිලෝම එදක ඉවරනාට පස්සේ පුද්ගල මාරු වෙනවා ඕකාස වලට එහෙමයි. එතකොට ඊළඟට යන්න තියෙන්නේ පුද්ගල පටිලෝම යමකයට. එතකොට විනිත මහත්මිය කියන්න උත්සාහ කරන්න අපිට කියලා දෙන්න සන්නිට්ඨානය මොකක්ද? සන්නිට්ඨානය කියනවා යස්ස වේදනක්ඛන්தோ න නිරුජ්ජිත. එතකොට යමෙකුට රූපස්කන්ධය නිරුද්ධ වී නම් සන්නිට්ඨානය සංසය තස්සවේ රූපස්කන්ධෝ න නිරුජ්ජති. යාට රූපස්කන්ධය නිරුද්ධ නොවේ කියලා තමයි ප්‍රශ්නේ. නොවීද කියලා ප්‍රශ්නයක් ඒක. නැවත කියන්න ඔබතුමිය. සන්නිට්ඨානය යස්ස වේදනක්ඛන්தோ න නිරුජ්ජති. නිරුජ්ජිත. හරි. වේදනස්කන්ධය නිරුද්ධ නොවී නම් නොවිය සංසය තස්ස රූපස්කන්ධෝ න නිරුජ්ජිත. නිර්ජිතාති. එයාට ඔහුට වේදනස්කන්ධයද නිරුද්ධ නොවිය. නොවීද කියලා අහනවා. නොවීද. ඔව්. තමයි නැති. නැතිද උත්තරේ? හොඳයි. අනිත් අය මොකද කියන්නේ? විනිත මහත්මිය ඔබතුමිය මේක හොඳට වැරදිව පැහැදිලි කළා. බොහොම හොඳයි. නිරුජ්ජිත නිරුද්ධ වෙනවා කියලා කියනෝනේ. මොකද්ද විසර්ජනය? යස්සවාපන වේදනා කන්දෝන නිරුජ්ජිත යම් කෙනෙකුට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවිය.
ඕහට රූපස්කන්ධය නිරුද්ධ නොවීද? නිරුද්ධ වෙනවා නිරුද්ධිත කියලා තමයි උත්තරේ දෙන්න ඕනේ නේද? තව කල්පනා කරන්නකො බලන්න. තිරුවන් සරණයි ඒකත් මෝග ප්‍රශ්නයක්. නිරුද්ධති කිව්වහම නිරුද්ධ නොවුනාද කියන එක නේද අහන්නේ නිරුද්ධ හරි නිරුද්ධ නොවුනාද කියන එකයි අහන්නේ. අපි ඉන්නේ පච්චනීකනේ ප්‍රත්‍යනීකනේ. ඔව් එතකොට යත්ත රූපක්ඛන්தோ න නිරුද්ධති වුණාම නිරුද්ධිතාති. ඒක හරියටම අර්ථ කරමු. නිරුද්ධිතාති. ඔව් එතකොට තත්ත වේදනාඛන්தோ න නිරුද්ධිතාති. පිළිතුර මොකද්ද? එතකොට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවුනා නම් එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනාද? යම් තැනක නෙවෙයි නේද? යස්ස අපි යන්නේ. යත්ත නේද මේ යත් එක නේද කරන්නේ? යත්ත යස්ස. මේ ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක? පේනවා. sorry මම හරි නෑ මං හිතුවා පේන්නේ නැහැ කියලා. හරි. යත්ත නෙමෙයි යස්ස. ඔව්. නැවත කියන්න කොහොම නම්? ඔව් යස්ස රූපක්ඛන්தோ න නිරුද්ධිත යමෙකුට රූපස්කන්ධය නිරුද්ධ නොවුනා නම් තස්ස වේදනාඛන්தோ න නිරුද්ධාති. නිරුද්ධාති. හැබැයි මෙතන පුංචි වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනාද? හරි. අපි ඉන්නේ පටිලෝමයේ. පුද්ගල පටිලෝම. පටිලෝම නම් ඉස්සෙල්ලා සන්නිට්ඨානයට එන්නේ මොන ස්කන්ධයද? පටිලෝමේ ඉන්නේ වේදනාස්කන්ධය. යස්ස වාපන වේදනාඛන්தோ. හරි. දැන් හරි කියන්නේ න නිරුද්ධති. යමෙකුට වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනා නම් තස්ස රූපක්ඛන්தோ න නිරුද්ධාති. ඔහුට නිරුද්ධිතාති. ඔව්. ඒක නේද ජයන්ත මහත්මයා එහෙම නේද ඒක ශබ්ද එහෙම තමයි නිරුද්ධිත කියන එක වෙන්න ඕනේ නේද? ඉත්ත ශබ්දේ එන්න ඕනේ. ඉත්ත. ඉතින් මෙහෙම දෙයක් අපි කරමු. මටත් ওই ප්‍රශ්න තිබුණා මම ඇත්තටම කියනවා නම් ඔහොම මහන්සිලා ඉගෙන ගත්තෙත් නැහැ. අපි හැමෝම මේක ශබ්ද කරලා කියමුද මේ වචන? ඒ මොකද මේ වචන ශබ්ද කරලා ඒවායේ තේරුම දැන ගැනීමත් අපේ ප්‍රඥාව දියුණු කිරීමට බොහොමත්ම අවශ්‍ය වෙන දෙයක් නේද? මම කියන්නම් ජයන්ත මහත්මයා මට කියන්න මම වැරදි නම් ශබ්ද කරන්න හැටි. මෙතන ප්‍රධාන වචන දෙක අපි දැනගන්න ඕනේ මේ නිරුද්ධිතාති කියන එකයි. ඒ නිසා අපි මේ වචන දෙක එකට කියමු. නිරුද්ධිතාති. ඔව් අපි තව දෙසරයක් විතර කියමු. එතකොට අපිට කටට හුරු වෙනවා. නිරුද්ධිතාති. හරි. තව එක සැරයක් කියමු. නිරුද්ධිතාති. ඊට පස්සේ අපි ප්‍රවේශමෙන් ඒක ශබ්ද කරමු. හොඳයි. බොහොම හොඳයි දැන් මේ දෙක පැහැදිලි කළා. ඔබතුමියම විසර්ජනයත් අපිට කියලා දෙන්න. ඔහුට වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනාද? ඔහුට වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනා නම් රූපස්කන්ධයත් නිරුද්ධ නොවුනාද? එතකොට වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනා නම් රූපස්කන්ධය නිරුද්ධ නොවෙන්න විදියක් නැහැ. එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. එතකොට උත්තරේ නැත්තේ. වේදනාස්කන්ධයක් නිරුද්ධ නොවුනා නම් රූපස්කන්ධයකුත් නිරුද්ධ නොවෙන්න විදියක් නැහැ. නැත්තේ තමයි උත්තරේ. ඔව් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න සමා වෙන්න.
යමෙකුට වේදනා ස්කන්ධයක් නිරුද්ධ නොවුනා නම් ඔහුට රූපස්කන්ධයක් නිරුද්ධ නොවුනාද? එතකොට පිළිතුර ස්කන්ධයක් නිරුද්ධ නොවුනා නම් රූපස්කන්ධයක් නිරුද්ධ නොවෙන්න විදියක් නැහැ. එතකොට උත්තරේ නැත්ති. බලමු. හරිනේ. ඉතින් කොච්චර සතුට වෙන්න පුළුවන්ද අපිට නේද? එතනදී මිස් මං හිතන්නේ මම වර්ධිනා නිවැරදි කරන්න මෙතනදී ගන්නේ වේදනා ස්කන්ධය නිරුද්ධ නොවුනා කියලා කියන්න බැරි හින්දා නේද? නිරුද්ධ නොවුනා කියලා පැනවීමක් කරන්න බෑ මොකද වේදනා ස්කන්ධය නිරුද්ධ වෙලා තියෙනවානේ. අපි අනන්ත සංසාරය ගත්තාම මේ අතීත වාරේනේ. එතකොට නිරුද්ධ වෙලා තියෙන නිසා න නිරුද්ධිත කියලා ගන්න බෑ කියලා වගේ මට තේරෙන්නේ. එහෙමද? මම හිතන්නේ එහෙම තමයි. එහෙම දෙයක් නෑ. අර අපි නැවත සැරයක් ලබන සැරේ බලමු අර ප්‍රශ්න උත්තර වර්ග ටික. ඒක තමයි ජයන්ත මහත්මයා මමත් තේරුම් ගත්ත හැටි සහ ඒ පැහැදිලි කිරීමත් ඉතාම වටිනවා. මොකද අපි හරියටම මේක අවබෝධ කරගෙන යන්න එපාය නේද? වේදනා ස්කන්ධයේ අතීතයේදී නිරුද්ධ නොවිච්ච කෙනෙක් නෑනේ. නැත්ති කියන්නේ නැත කියන එක නේද ජයන්ත මහත්මයා? ඔව් එහෙමයි. නැත්නේ. එතකොට එහෙම තිරුවන් සරණයි ඒකත් මොග ප්‍රශ්නයක් වගේ. ඒකත් මොග ප්‍රශ්නයක්. ඔව්. හරි. දෙන්න උත්තරයක් නෑ නේද? ප්‍රතික්ෂේපයෙන් සහ ප්‍රතිසේදනයෙන්ද කොහෙද කියලා අපි කිව්වා නේද? හරි. හොඳයි. තිරුවන් සරණයි ජයන්ත මහත්තයා මම හිතන්නේ මමත් පොඩි මේ අතනර වේදනාකන්දෝ න නිරුද්ධිත තස්ස රූපකන්දෝ න නිරුද්ධිතාති කියලා කියන්නේ එතන නිරුද්ධිත ඉති කියලා එන්නේ. එහෙම නේද? හරියටම හරි. ඒ කියන්නේ ඇත්තටම අන්තිම සංසය කියලා කියන්නේ තස්ස කියලා කියන්නේ ඔහුටනේ. ඔහුට රූපස්කන්ධය නිරුද්ධ නොවන්නේද යත් කියලා වගේ තමයි කියන්නේ. ඔහුට රූපස්කන්ධය නිරුද්ධ නොවන්නේද යත්. ඔව්. හරි. එතකොට නැති. එහෙම දෙයක් නෑ කියන එක නේද? නොවේ කියන එක නෙවෙයි. නොවේ කියන එක නෙවෙයි. නොවේ නම් න නිරුද්ධිත කියලා කියන්න වෙනවා. කියන්න වෙනවා. හරි. එහෙම නෙවෙයි. මෙතන කියලා තියෙන්නේ ඒක මෝගවාරයට තමයි අයිති වෙලා තියෙන්නේ. අයිති වෙන්නේ. සියුම් වෙනසක් මෙතන එන්නේ නේද? ඔව්. හොඳයි. පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. දැන් හරි. දැන් අපි පුද්ගල පටිලෝම ඉවර කළා. ඊළඟට මොකක්ද එන්න ඕනේ? පච්චනීක ඕකාස. ඕකාස. හරි. ඕකාස අනුලෝමද පටිලෝමද? පුද්ගල පටිලෝම ඕකාස අනුලෝම. හරි. ඕකාස අනුලෝම. අනුලෝම අපි යමු එතෙන්ට. ඕකාස අනුලෝමේදී දැන් මම කියන්න කැමතියි දැන් පොත නිකන් ඇස් වහලා හිතේ තියාගන්න පුළුවන්. 90 වෙනි පිටුව නම් මාරු වෙනවද කියලා අපිට කියන්න බෑ. 10 වෙනි ඡේදය එතනින් ඉවරයි. පටිලෝමේ ඉවරයිනේ. පුද්ගල පටිලෝමේ ඉවරයි. ඕකාස පටන් ගන්නකොට අලුත් ඡේදයකට යනවා. එතකොට 90 ඉතින් හුඟක් සරලයි මෙතන දැන් යත් රූපක්ඛන්தோ න නිරුච්චිත. යත් මොකද ඕකාසනේ රූපක්ඛන්தோ න නිරුච්චිත. එතන වේදනා ස්කන්ධය නිරුද්ධ නොවි දයත්. තත් වේදනා ස්කන්ධෝ න නිරුද්ධිතාති. මොකද්ද විසර්ජනය වෙන්න ඕන? යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවීද. එතකොට දැන් යස්ට වඩා වෙනස්. නිරුද්ධිතද යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවීද එතන වේදනා ස්කන්ධය නිරුද්ධ නොවීද යත්. නිරුද්ධිත නිරුද්ධ ඒක පැහැදිලි කරන්න පුළුවන්ද ඔබතුමාට? නිරුද්ධ වී යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවී නම් එතන එහි වේදනා ස්කන්ධය නිරුද්ධ නොවීද යත්. නිරුද්ධ වී කොහෙද වේදනා ස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ? නොවුනේ අතීතයේ වේදනා ස්කන්ධය අතීතයේ රූප ස්කන්ධය නිරුද්ධ නොවුනේ කොහෙද? අපි අරූපේ. ඔව්. එතන ඊළඟට කියන්න වෙනවා එහෙනම් ඒක හිතේ තියාගෙන නේද? වේදනා ස්කන්ධය එතන නිරුද්ධ උනේ නැද්ද? ඔබතුමා කියන්නේ නිරුද්ධිත.
ඔව් ඉතින් දැන් අපි කොච්චර දන්නවද කියලා බලන්න නේද? බොහොම සතුටු වෙන්න පුළුවන්. තාමත් හොඳයි. හැමෝටම මේක පැහැදිලිද? මම හිතනවා පැහැදිලි ඇති කියලා අපි ඉදිරියට යමු නේද? දැන් ඊළඟට යන්න ඕන ඕකාස පටිලෝමයට. හරි. ඕකාස පටිලෝමයේදී දැන් යත්තවාපන වේදනාඛන්‍தோ න නිරුච්චිත තත් රූපඛන්‍தோ න නිරුච්චිතාති. හොඳයි විසර්ජනය සාකච්ඡා කරමු. හිතලා කවුරු හෝ කියන්න විසර්ජනය. තිරුවන් සරණයි විසර්ජනය නිරුජ්ජත්. අපි බලමු අනිත් අය එකට එකඟයිද නැත්නම් වෙනත් විසර්ජනයක් තියෙනවද කියලා. නිරුජ්ජිත නිරුච්චිතමයිද? ඒකද? යත්තමාපන වේදනාඛන්‍தோ න නිරුච්චිත යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වුනේද? එතන වේදනා රූපස්කන්ධය නිරුද්ධ වූයේද? මේ කොතන ගැනද මේ කතා කරන්නේ? වේදනාස්කන්ධය නිරුද්ධ සත්‍ය අසඤ්ඤ සත්‍යයන් ගැන. අසඤ්ඤ සත්‍ය ගැන අසඤ්ඤතාවේ. අසඤ්ඤතාවේ නිරුච්චිත නේද? හරි. බොහොමත්ම හොඳයි. අපි යමු එහෙනම් ඕකාස පටිලෝමියත් ඉවරයි. අපි ඒකේ සිංහල තේරුම පොඩ්ඩක් අහමුද මිස් කාගෙන් හරි? හොඳයි. ජයන්ත මහත්තයා කියන්න සිංහලෙන්. නෑ අපි කාගෙන් හරි කාට හරි කියමු. කාගෙන් හරි අහන්න. හරි අහමු. අපි ප්‍රේමසිරි මහත්මයාට පුළුවන් ද කියන්න මේකේ සිංහල තේරුම? ඒක හොඳ යෝජනාවක්. අපි ඒක බලමු. තිරුවන් සරණයි. යත්ත වාපන වේදනාඛන්‍தோ න නිරුජ්ජිත තත් රූපඛන්‍தோ න නිරුජ්ජිතාති. එතනදී යත්ත වාපයි තවද යම් තැනක තවද යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ නොවී නම් තත් එහි රූපස්කන්ධය නිරුද්ධ නොවීද යත්. නිරුද්ධ වී නිරුද්ධිත අපේ ඒ කියන්නේ රූපස්කන්ධය දැන් නිරුද්ධිත කියලා කියන්නේ මොකද්ද නිරුද්ධ වුනේ? යත්තමාන වේදනාස්කන්ධය නිරුද්ධ නොවී නම් නිරුද්ධ වුණේ නැත්නම් වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැත්නම් එතන රූපස්කන්ධයද නිරුද්ධ නොවීද යත් උනේ නැහැ. මොකද්ද නිරුද්ධ නොවුනේ? ජයන්ත මහත්මයා අහන්නේ එකයිනේ. මොන ස්කන්ධයද නිරුද්ධ නොවුනේ? වේදනාස්කන්ධයද රූපස්කන්ධයද? වේදනාස්කන්ධය නිරුද්ධ නොවුණා නම් එතන රූපස්කන්ධය නිරුද්ධ වෙන්න විදියක් නැහැනේ. එතකොට පිළිතුරට දෙනවනේ නිරුද්ධිත කියලා. නිරුද්ධ වුණා කියලා. නිරුද්ධ එතකොට ජයන්ත මහත්මයා අහන ප්‍රශ්නය මොකක්ද? අසඤ්ඤතලේ හරි අසඤ්ඤතලේ විස්තරය කියන්නකෝ. අසඤ්ඤතලේ මොකද්ද මේ කතා කරන්න කියන එක කිව්වොත් අපිට තවදුරටත් මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. කියන්න. වේදනාස්කන්ධය වේදනාස්කන්ධය නිරුද්ධ වෙන්න විදිහක් නැහැ. එතන රූපස්කන්ධයක් නැති නිසා. රූපස්කන්ධයක් නැති නිසා නෑ සමා වෙන්න. අපි අසඤ්ඤතලෙන් කියන්නේ නේද? මෙතන යත්තවාපන වේදනාඛන්‍தோ යම් කිසි තැනක වේදනාස්කන්ධය නිරුද්ධ නොවුණා නම් එහි රූපස්කන්ධයත් නිරුද්ධ නොවේදයක්. ඔව් මේක අරූපේ නේද? ජයන්ත මහත්මයා එතකොට එතන මම ප්‍රශ්නය අපින්ද මෙස් මම පැහැදිලි කරලා කමක් නැද්ද? කමන්නේ බොහොම හොඳයි පැහැදිලි කරන්න ජයන්ත මහත්මයා. මෙතන සන්නිට්ඨානය කියන එකෙන් කියන්නේ යත්තවාපන වේදනාඛන්‍தோ න නිරුද්ධිත. එතන කියන්නේ යම් තැනක හෝ වනාහි වේදනාස්කන්ධය
නිරුද්ධ නොවීද තත් එහි රූපස්කන්ධෝ න නිරුද්ධිතාති රූපස්කන්ධය නිරුද්ධ නොවීද යත්. හරි? එතකොට යම් තැනක වනාහි වේදනාස්කන්ධය නිරුද්ධ නොවීද එතකොට ඒක ඔතනද කතා කරන්න කියලා බැලුවොත් එහෙම වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ එතකොට අසඤ්ඤ සත්‍යනේ. එතන රූපේ විතරයිනේ තියෙන්නේ. එතකොට වේදනාස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධ වෙන්න නම් හට ගන්න ඕනේ. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ කියන හින්දා. නිරුද්ධ වෙන්න නම් හට ගන්න ඕනේ. එතන හට ගන්න නැති හින්දා නිරුද්ධ වෙන්නේත් නැහැ. ඊට පස්සේ කියනවා සංසයෙන් අහන ප්‍රශ්නේ තමයි එහි රූපස්කන්ධය නිරුද්ධ නොවීද. හැබැයි එහෙම කියන්න බෑ මොකද එතන රූපස්කන්ධය නිරුද්ධ වුණා. ඔව්. ඒ විදිහට තමයි අපිට උත්තරේ හොයාගන්න. ඒක රූපස්කන්ධය තමයි මේ නිරුද්ධිත කියලා කියන්නේ. හරි. වේදනාස්කන්ධයක් නැහැ එතන නේද? එහෙම වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. ඔව්. නිරුද්ධ වෙන්න වේදනාස්කන්ධයක් නැති නිසා අන්න එතන නිරුද්ධ වුණේ නැහැ. නෑ නෑ. හොඳයි දරුවන් සරණයි ජයන්ත මහත්මයා. හොඳයි. හැබැයි ජයන්ත මහත්මයාගේ ප්‍රශ්නේ ඊටම වැදගත්. මම හිතනවා තව පැහැදිලි වෙන්න ඕනේ ටිකක් කියලා. ජයන්ත මහත්මයා පත් කර ප්‍රශ්නේ තමයි නිරුද්ධිත කියලා කියන්නේ නිරුද්ධ වියනේ. මොකක්ද නිරුද්ධ විය කියන එකයි ප්‍රශ්නේ උනේ. දැන් මෙතන විරුද්ධ වෙන්න තියෙන්නේ නිරුද්ධ වෙන්න තියෙන්නේ කො වේදනාස්කන්ධේ නැත්නම් රූපස්කන්ධේ. මේ පිළිතුර අදාළ වෙන්නේ මොන ස්කන්ධයටද? නිරුද්ධ නෝ රූපස්කන්ධයට. හරි. රූපස්කන්ධය තමයි මෙතන අහන ප්‍රශ්නේ. මේක අහන්නේ රූපස්කන්ධය පිළිබඳවනේ. එතන රූපස්කන්ධය නිරුද්ධ නොවීද නිරුද්ධ විය. ඒ කියන්නේ රූපස්කන්ධය නිරුද්ධ විය. හරි. හොඳයි. අපි ඉදිරියට යමු. ඕකාස පටිලෝමයට පස්සේ අපිට එන්න තියෙන්නේ යස් පුද්ගල ඕකාස අනුලෝමය. එතකොට පුද්ගල ඕකාස අනුලෝමයේදී අපි දන්නවා යස්ස යක්ත වශයෙන් පටන් ගන්න ඕනේ රූපස්කන්ධෝ න නිරුද්ධිත. යම් කෙනෙකුට යම් තැනක රූපස්කන්ධය නිරුද්ධ නොවීද ඕහට එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවාද යත්. නේ? ඒතර පිළිතුර මොකද්ද වෙන්න ඕනේ? යම් කෙනෙකුට අරූපයේ වුණට එතන රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. හරි. වේදනාස්කන්ධය වේදනාස්කන්ධයද විරුද්ධ නොවේ. ඔව් නිරුද්ධ නොවන්නේ නොවේ කියන එක නේද? නිරුද්ධ නොවන්නේ නොවේ. නොවේ. හරි. ඒකේ තව කොටසකුත් තියෙනවා. බලමු. ඊළඟට සුද්ධාවාසය ගැනනේ කියන්නේ. අන්න හරි. හැබැයි පොත බලන්න නැතුව කිව්වොත් හොඳයි නේද? සුද්ධාවාසයේ වුණට එතන වේදනාස්කන්ධයද නිරුද්ධ නොවේ. රූපස්කන්ධය නිරුද්ධ නොවේ. වේදනාස්කන්ධයත් නිරුද්ධ නොවේ. එයි සුද්ධාවාසයේ රූපස්කන්ධය නිරුද්ධ නොවේ. නිරුද්ධිත. නිරුද්ධ නොවේ. එතකොට වේදනාස්කන්ධ සුද්ධාවාසිකයන්ට වේදනාස්කන්ධයක් නාම කොටස නෑ නේද? නාම ධර්ම අතර නැති නිසා. ඒ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන ඒගොල්ලන්ට නැහැ. සුද්ධාවාසයේ ඉන්න අයට රූපස්කන්ධය තියෙනවා. එතකොට රූපස්කන්ධය නිරුද්ධ නොවේද කියලානේ මෙතන අහන්නේ. ඊළඟට අහනවා වේදනාස්කන්ධයද නිරුද්ධ නොවේද කියලා. එතකොට නිරුද්ධ වෙන්න වේදනාස්කන්ධයක් ඒගොල්ලන්ට නැහැනේ. එහෙනම් මොකද රූපස්කන්ධෝ චන නිරුද්ධිත කිව්වේ? රූපස්කන්ධයක් නිරුද්ධ වෙන්නේ නැහනේ. රූපස්කන්ධෝ මෙතන කියන්නේ රූපස්කන්ධෝ චන නිරුද්ධති. රූපස්කන්ධය නිරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් රූපස්කන්ධය නිරුද්ධ වුණෙත් නැහැ වේදනාස්කන්ධය නිරුද්ධ වුණෙත් නැහනේ.
අනිත් එක සුද්ධාවාසයේ ඉන්න අයට වේදනා ස්කන්ධ නැහැ කියන එක හරිද? නෑ අතීතයේ ඒගොල්ලන්ට නෑනේ වර්තමානයේ විතරයි සුද්ධාවාසය. අතීතයේ ඉපදින අය නෑ. ඒකයි එතන. ඒකයි එතන හේතුව. ඕක ඉතාම ලස්සනට අපිට පැහැදිලි කරලා දුන්නේ නම් ජයන්ත මහත්මයා තමයි. නැවත මතක් කරලා දෙන්න වෙනවා අපිට මං හිතනවා ජයන්ත මහත්මයා එක. හොඳයි මිස් තෙරුවන් සරණයි. දැන් මෙතනදී සුද්ධාවාසය කියලා ගන්නකොට අපිට ඒ සුද්ධාවාස භූමි පහ ගැන වෙන වෙනම හිතන්න වෙනවා. මොකද උද්දන්සෝත අකනිට්ඨගාමී කියන ඒ අනාගාමී ආර්යයන් වහන්සේලා ගැන හිතනකොට උන්වහන්සේලා එක තලයකින් පටන්ගෙන, ඒ කියන්නේ අවිහ කියන බ්‍රහ්ම ලෝකයෙන් පටන්ගෙන ඊට පස්සේ ඒකින් ඉහළ තලවලට අවිහ අතප්ප සුදස්සී අකනිට්ඨක දක්වාම ප්‍රතිසන්දි ලබාගෙන ගිහින් තමයි අවසානයේදී අගනිට්ඨාවෙන් අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන්නේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මේ එක එක තලයක් ගත්තොත් ඒ එක එක තලයේ අතීතයේ ඉපදිලා නැහැ. වර්තමානයේ ඉන්න පුළුවන් අර මහත්මිය කිව්වා වගේ. නමුත් අතීතයේ කිසිම කෙනෙක් එකම තලයක ඉපදිලා නැහැ. ඒක නිසා තමයි මේ දැන් මේ අතීත වාරේනේ අපි යන්නේ. එතකොට අතීතයේ එතන රූපස්කන්ධයක් නිරුද්ධ වෙලා නැහැ. රූපස්කන්ධය නිරුද්ධ වෙනවා නම් වෙන්නේ ඒ ප්‍රවෘත්තිය තුළදී මේ කාලය තුළදී තමයි ජීවත් වෙන කාලයේ අවසානයේ තමයි නිරුද්ධ වෙන්නේ. දැන් මෙතන කියන්නේ අතීත වාරේ නිසා ඒ සුද්ධාවාසයේ ඒ තලවල අතීතයේ ඉපදිලා නැහනේ. ඒක නිසා නිරුද්ධ වෙලත් නැහැ එතන. ඒ රූපස්කන්ධයවත් වේදනාස්කන්ධයවත් සංඥාස්කන්ධයවත් මොනම ස්කන්ධයක්වත් අතීතයේ සුද්ධාවාස භූමිය වල හටගෙන නැහැ. ඒක නිසා තමයි මෙතන කියන්නේ සුද්ධාවාසානන්තේසං තත්ත රූපක්ඛන්தோච න නිරුච්චිත වේදනාක්ඛන්தோච න නිරුච්චිත කියලා. ඒ කියන්නේ අතීතයේදී මෙහෙම රූපස්කන්ධයත් නිරුද්ධ නොවිය, ඒ වගේම වේදනාස්කන්ධයද නිරුද්ධ නොවිය කියලා කියන්නේ ඒක නිසා මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා නේද මිස් තාමත් පැහැදිලි තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා. අපි මේක හොඳට තරයේම හිතාගමු. දැන් සුද්ධාවාසයේදී රූපස්කන්ධේ සහ නාමස්කන්ධ තියෙනවා. නමුත් ඒ තල පහ ගත්තහම එක තැනක එකවරයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා එතන අතීතයේ ඉපදීමකුත් නැහැ. නිරුද්ධ වුණාට පස්සේ ආයි ඊළඟ තලයට යන්නේ. ඒ නිසා එතන නිරුද්ධ වීමකුත් නැහැ. එහෙම නේද ජයන්ත මහත්මයා? රහත් ඵලයට පැමිණලා නිර්වාණ කියන්නේ පරිනිර්වාණය කරේ නැත්නම් පරිනිර්වාණය වුණොත් නම් ඒ ජීවිතයේදී මේ සියල්ලම නිරුද්ධ වෙනවා. ඊට අමතරව අර මං කිව්වා වගේ අර මේ උද්දන්සෝත අගනිට්ඨගාමී කියන අනාගාමී ආර්යයන් වහන්සේලා තමයි මේ විදිහට තලයෙන් තලයට ගිහිල්ලා අගනිට්ඨාවෙන් පිරිනිවන් පාන්නේ. අනිත් අය බොහෝ විට ඒ භූමියේම අරහත්ත්වයේ ලබලා පිරිනිවන් පානවා කියන එක තමයි. ඊට පස්සේ මම හිතන්නේ ඒකේ පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ඒ විදිහට දැනගත්තාම ප්‍රමාණවත් කියලා අපිට තේරෙනවා. තෙරුවන් සරණයි. හරි. හොඳයි තෙරුවන් සරණයි. අපි එහෙනම් පුද්ගලෝකස් පටිලෝමයට යමු. එතෙන්දී යස්ස වාපන දැන් වේදනා කන්දෝ නිරුච්චිත තස්ස තත්ත රූපක්ඛන්தோ න නිරුච්චිතාති. යම් තැනක යමෙකුට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවීද ඕහට එතන රූපස්කන්ධය නිරුද්ධ නොවීද යත්. කිව්වොත් මොකද්ද පිළිතුර? වේදනා ස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. රූපස්කන්ධය නිරුද්ධ වුණාද? කාටද කොතනද වේදනා ස්කන්ධය නිරුද්ධ නොවුනේ? තෙරුවන් සරණයි. එතනත් අසඤ්ඤ සත්‍ය. එහෙමද? දැන් අපි බලමු. ඔව්. අසඤ්ඤ සත්‍යයේ එතනට වේදනා ස්කන්ධය නිරුද්ධ නොවිය රූපස්කන්ධයත් නිරුද්ධ නොවුනේ නොවේ. හරි. අපි කලින් කියපු දෙයමයි නේද? සුද්ධාවාසයේදී ඒ ටිකම නේද තියෙන්නේ. වේදනා ස්කන්ධය නිරුද්ධ වුණෙත් නැහැ. රූපස්කන්ධය නිරුද්ධ වුණෙත් නැහැ. ජයන්ත මහත්මයා පැහැදිලි කරපු
ඒ හේතු නිසාම. ඒ ගැන මම හිතන්නේ ගෙදරදිත් ටිකක් කල්පනා කරලා බැලුවොත් හොඳයි කියලා. අපිට අදට උදානම් වෙලා තිබුණේ මේ නිරෝධ අතීත වාරයේ අනුලෝම ප්‍රත්‍යනීක කියන යමක 12 තමයි සාකච්ඡා කරන්න. අපි දැන් ඒ ටික කළා. ලබන සැරේදී අනාගත වාරයේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වෙලාවක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් බලාගෙන ආවොත් අපිට හොඳයි. හරි ප්‍රශ්න යමක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. නැත්නම් අදට සාකච්ඡාව නවත්තන්න පුළුවන්. මිස් මේකේ අපිට අවසාන එකේ කාට හරි පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද කියනක බලමුද අවසාන වශයෙන්. බලමු. හොඳයි අපිට පුළුවන්ද කාටද අපිට පුළුවන් මේක විස්තර කරලා දෙන්න තවදුරටත්. අපි යමුද විනිතා මහත්මියට පුළුවන්ද? හොඳයි තෙරුවන් සරණයි. එතකොට සන්නිට්ඨානය යස්ස වාපන යත්ත වේදනක්ඛන්தோ න නිරුජ්ජිත. ඒ කියන්නේ දැන් ස්ථානයයි පුද්ගලයයි දෙකම කියනවා. යම් තැනක වනාහි යමෙක්ට යම් තැනක වනාහි එතන වේදනා ස්කන්ධය න නිරුජ්ජිත නිරුද්ධ නොවී නම් සංසය තස්ස පත්ත. ඒ කියන්නේ ඔහුට එතන රූපස්කන්ධෝ න නිරුජ්ජිතාති. ඔහුට එතන රූපස්කන්ධයත් නිරුද්ධ නොවීද කියලා අහනවා. එතකොට විසර්ජනය කියනවා අසඤ්ඤ සත්තානන්තේ සං සත්ත වේදනක්ඛන්ධෝ න නිරුජ්ජති. ඒ කියන්නේ අසඤ්ඤ තලයේ ඔවුනට අසඤ්ඤ සත්වයින්ට නැත්නම් අසඤ්ඤ තලයේ ඔවුනට එතන වේදනා ස්කන්ධය නිරුද්ධ නොවී නම් නොචතේ සන්තත්ත රූපස්කන්ධෝ න නිරුජ්ජිත. ඔවුනට එතන ඔවුනට රූපස්කන්ධයද නිරුද්ධ නොවේය. හරි. එතකොට ඊට පස්සේ ඒකේ විසර්ජනය. එතකොට විසර්ජනයේදී කියන්නේ අසඤ්ඤ තලය ගැන. අසඤ්ඤ සත්තානං තේසං සත්ත වේදනක්ඛන්ධෝ න නිරුජ්ජති. අසඤ්ඤ තලයේ ඔවුනට එතන වේදනා ස්කන්ධයද නිරුද්ධ නොවි. නොච්ච සත්තේසං එතන තේසං ඔවුනට එතන රූපස්කන්ධයද නිරුද්ධ නොවිය. එතකොට ඒකේ උත්තරේ දෙනවා සුද්ධාවාසානං තේසං තත්ත වේදනක්ඛන්ධෝච න නිරුජ්ජිත. සුද්ධාවාසයේ වුණට එතන වේදනා ස්කන්ධයද නිරුද්ධ නොවි. රූපස්කන්ධෝච න නිරුජ්ජිත. රූපස්කන්ධයද නිරුද්ධ නොවීද කියලා තමයි අහන්නේ. අපි පොඩ්ඩක් එක බලමු නේද? දැන් එතකොට සමාවෙන්න සමාමස් මම මේ පොඩ්ඩක් කියන්න උදව් කරන්නේ. දැන් මෙතන ප්‍රශ්නය අහන්නේ සංසේ. අන්න හරි. සන්නිට්ඨානේ යම්කිසි දෙයක් නිශ්චිතව කියනවා. ඒ කියපු දෙයට අදාළව සංසයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ විසර්ජනය කියලා කියන්නේ ඒ අහපු ප්‍රශ්නයට දෙන උත්තරේ තමයි විසර්ජනය කියලා කියන්නේ. ඔය කෑලි අපි කොටස් දෙකකින් දීලා තින්නේ දෙකම උත්තරේ කොටස්. නේද? ඔව්. එතකොට දැන් මෙතන අහන්නේ යම් කෙනෙකුට යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ වී නැතිද අතීතේ. ඕහට එතන රූපස්කන්ධය නිරුද්ධ වී නැත්තේද යත්.
නැද්ද කියලා තමයි අහන්නේ. එතන රූපස්කන්ධය නිරුද්ධ වෙලා නැද්ද කියලා. එතකොට සන්නිට්ඨානය කියන තැනට මේ වේදනාස්කන්ධය යමකොට යම් තැනක වේදනාස්කන්ධය නිරුද්ධ නොවුනේ නම් කියලානේ කියන්නේ. ඒ කොතනද කියලා හොයා ගන්න ඕනේ. ඒ තමයි තැන් දෙකක් තියෙනවා. එක තැනක් තමයි අසඤ්ඤ සත්‍යයේ අතීතයේදී වේදනාව නිරුද්ධ වෙන්නේ නැහැ. මොකද එතන හටගෙන තිබුණ නැති හින්දා. අනිත් එක තමයි සුද්ධාවාසයේ අතීතයේ ඒ විදිහට වේදනාස්කන්ධ හටගෙන තිබුණ නැති හින්දා නිරුද්ධ වෙලත් නැහැ. එතකොට ওই තැන් දෙක ඒ විදිහට දැන් තෝරගත්තා. එතකොට එහි ඉන්න ඒ අයට තමයි ඕහට තමයි මේ වේදනා දැන් අපි ගත්තොත් අසඤ්ඤ සත්‍යය ගත්තොත් එහි ඉන්න ඕහට නැත ඕන්ට වේදනාස්කන්ධය නිරුද්ධ වුණේ නැහැ. මොකද හටගත්තේ නැති හින්දා නිරුද්ධ වුණේ නැහනේ. හැබැයි එතන රූපස්කන්ධය නිරුද්ධ වුණානේ. ඒක නිසා අපි කියනවා එහි රූපස්කන්ධය නිරුද්ධ නොවුනේ නොවේ කියලා. හරි? ඒක තමයි පළවෙනි කොටස. ඊළඟට සුද්ධාවාසය ගත්තාම එතනදී වේදනාස්කන්ධයත් නිරුද්ධ වෙලා නැහැ. රූපස්කන්ධයත් එතන නිරුද්ධ වෙලා නැහැ එතන සත්‍යයන්ට. ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ අහන්නේ සංසයෙන් විසර්ජනයේ තමයි අපි කොටස් වලට බෙදලා උත්තර දෙන්නේ. ඒ කොටස් වලට බෙදා ගන්නේ සන්නිට්ඨානය අනුව. ඒ ටික තමයි මම හිතන්නේ සාරාංශයක් හැටියට කියන්න තියෙන්නේ නේද? මේ තව මොකුත් එකතු කරන්න තියෙනවද? ඉතාමත්ම හොඳයි. ඉතාම පැහැදිලි. මේ දැන් සුද්ධාවාසය ගැන අපිට මම හිතනවා හැමදෙනාටම ජයන්ත මහත්මයා පැහැදිලි කර දීම අනුව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඇයි මෙහෙම කියන්නේ? ජයන්ත මහත්මයා මේ අපේ පංච ප්‍රකරණ ජයන්ත මහත්මයා මේ සමාවෙන්න දැන් මෙතන සුද්ධාවාසයේ රූපස්කන්ධයත් තිබුණා, ඒ කියන්නේ තියෙනවා, වේදනාස්කන්ධයත් තියෙනවා. වර්තමානයේ තමයි නිරුද්ධ වීමක් වෙනවා නම් වෙන්න පුළුවන්. අතීතේ උනේ නැහැ කියන එක නේද අතන කියන්නේ. එහෙම තමයි. අතීතයේ ඇත්තටම හට ගැනීමක් වෙලා නැහැ. දැන් ඒක වෙන වෙනම තල ගන්න වෙනවා. ඒ වෙන වෙනම තල ගත්තොත් ඒ කිසිම තලයක ඊට කලින් අතීතයේ ප්‍රතිසන්දියක් අරගෙන නැහැ. ඒ කියන්නේ එතන ස්කන්ධ පහළ වීමක් සිද්ධ වෙලා නැහැ අතීතේ. මේ පළවෙනි වතාවට තමයි එතන ජීවත් වෙන පුද්ගලයාට ඒ ටික පහළ වුනේ. ඒක නිසා ඔබතුමීගේ අදහස මම හිතනවා ඒ විදිහට හිතලා කියනවා නම් හරි. ඔව්. මේ පංච ප්‍රකරණ අට කතාවේ තව පොඩි දෙයක් උතන පැහැදිලි කිරීමක් තියෙනවා. පිටුව 16 අර පළවෙනි ඡේදයේ හරි දිගයි. ඒකේ අන්තිම පේජ් ටික මම ඒකේ මෙහෙමයි කියන්නේ. දැන් ජයන්ත මහත්මයා පැහැදිලි කර දීපක අපිට තාම පැහැදිලි තාමත් හරි. මේක මට කියන්න තියෙන පොඩි දේ තමයි මේ නිරුද්ධ වීම ගැන කතා කරන්නේ පිරුණුවන් පාන හෝ චුතවන අවස්ථාව ගැනයි. දැන් මේ පොතේ අහලා තියෙනවා පිළිසිඳ මම මේක කියවන්න. චුතිසිත පිළිසිඳීමේ සිට පැවති ඉපදී නිරුද්ධ වූ ස්කන්ධයන්ගේ ගණන් සීමාවක් නැත. මෙසේ ඇති කල්හිද ඔවුන්ගේ එහි සංඥා ස්කන්ධය, දැන් මෙතන සංඥා ස්කන්ධය ගැන නමුත් වේදනා ස්කන්ධයටත් අදාළයි ඒක, නිරුද්ධ නොවූයයි නිශ්චය කොට කියන ලද බැවින් පැවති නිරෝධය නොගන්නා ලදයි දත යුතුය. ඒ කියන්නේ ප්‍රවෘත්ති කාලයේදී ඕන්තරම් මේ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිරුද්ධය ගන්නෙ නැහැ. මෙතන නිරුද්ධති කිව්වම අරගෙන තියෙන්නේ චුත වෙන අවස්ථාවේ නැත්නම් ප්‍රතිසන්දි අවස්ථාවේ කියන එකත් පොඩ්ඩක් අපි මතක තියාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. හොඳයි මේක අපි දැන් ලබන සතියේ අපිට ඇහෙන්නේ නැතුව ගියා නේද? ඇහෙන්නේ නැතුව ගියා. මිස් කතා කරන එක අපිට ඇහෙන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ මයික් එක නම් අන්මියුට් වෙලා තියෙන්නේ. දැන් ඇහෙනවද? දැන් හරි. හරි. නෑ ජයන්ත මහත්මයා කතා කර හිටියේ. එතකොට තමයි ඇහෙන්නේ නැතුව ගියේ. ඉතින් ජයන්ත මහත්මයා කියන්න. මිස් ඒක අපි මේ ටිකක් නැවත වරක් අපිට මේ පැහැදිලි කරගත්ත හැකි මම හිතන්නේ ඉදිරි මේ අභ්‍යාසවලදීත් පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක ගැන අපි තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරමු මිස්. හොඳයි.
එනම් බොහොමත් තෙරුවන් සරණයි හැමෝටම. අපි අදට අවසන් කරමු නේද එහෙනම්? හොඳමයි. එහෙමනම් අපි අවසන් කරමු අද. මම විනිතා මහත්මියට යොමු වෙන්නද අද අපිට පුණ්‍ය අනුමෝදනාව කරන්න කියලා විනිතා මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ඔබතුමාට තෙරුවන් සරණයි. එහෙමනම් ඉතින් අපි සියලු දෙනාම සාදුනාදයක් පවත්වලා පුණ්‍ය අනුමෝදනාවට සාවධාන වෙමු. අද දවසේ අපේ සෝමද සිල්වා මැතිණිය ඉතා විශාල විසඳහම් කරුණු අපිට පහදලා දෙන්න අපේ ධර්ම මණ්ඩපයට පැමිණලා දහම් දේශනා කිරීමෙනුත් අපි ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමනුත් ලබාගත්තා වූ මහා කුසල සම්පත්තිය පළමු කොට අපි ලෝකයේත් ශාසනයත් අපවත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමත්ය දිව්‍ය කැලත වෙත පින් පඬුරක්සේ අනුමෝදන් කරවමු. අපි දෙන පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ද ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමම නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනය ඇතුව අපි මෙහිම පින් දෙමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේම සෝමා මැතිණියත් අපේ ජයන්ත රත්නායක මැතිතුමත් එතකොට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න අපේ ලක්ෂ්මී මහත්මිය නේද? එතුමියටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම මේ වගේ උතුම් දහම් මණ්ඩපයකට අපිව රැස් කරවලා මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය අපේ අභිධර්මය ඒ අතින් සත්‍ය ප්‍රකරණය අතින් යමක ප්‍රකරණය ගොඩාක් පැහැදිලි ලෙස අපිට තීරණ පහදලා දෙනවා සෝමාදි සිල්වා මැතිණිය. ඒ වගේම ජයන්ත රත්නායක මැතිතුමා ඒ කොටස් වෙන් වශයෙන් දක්වලා තවත් අපිට ඒ ගැඹුරු ධර්මයේ හිත්වලට කාවදින විදිහට තවත් පරිශීලනය කරන්න පහසු විදිහට සලසලා දෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඒ නිර්මල ධර්මයේ ලෝකයට බෙදා දෙන්නට ඔබ දෙපළ ඇතුළු අනිත් සියලුම දෙනාට මේක සංවිධායක මණ්ඩලය ඇතුළු සියලු දෙනාටත් තව වැර වීරිය ලැබේවා, ශක්තිය ධෛර්යය ලැබේවා, නැනනුවන පහළ වේවා, ප්‍රඥාව පහළ වේවා. සංසාරේ සැරිසරනාතක් අධර්මිෂ්ඨ කුලවල නොයිපිද මේ සද්ධර්මයේම පරිශීලනය කළමින් අපි සියලු දෙනාටත් ඒ ධර්ම මණ්ඩපයේ දහම් ඉගෙන ගනිමින් තව තවත් අපේ ජීවිත ආලෝකමත් කරගන්නටත් මේ කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා මම පළමු කොට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාට විශේෂයෙන් අපේ සෝමාදී සිල්වා මැතිණිය එතකොට රත්නායක මැතිතුමා ඇතුළු මේ ධර්මයේ ඉගෙන ගන්න අපිට ගිහි පැවිදි උතුමන්ගෙන් බොහෝසේ අපිට ලැබිලා තියෙන උදව් උපකාර ඒ සියලු උතුමන්ටත් අපි පින් අනුමෝදන් කරවමු. ඒ අයගේ සංසාර ගමන භව ගමන සාර්ථක ලෙස නිමා කරගන්නට අපි මේ දේශනා වූ ධර්මයේ හේතු වාසනා වේවා. එයින් ඒ යම් ආකාරයකින් යම් බෝධියකින් නිර්වාණය ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සමුද්දමත් කරගන්නට ඒ උතුමන්ටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රත්නායක මහත්මයා අපේ සෝමදී සිල්වා මැතිණිය ඔබ ඇතුළු සියලු දෙනා මෙලොවට බිහි කළ ඒ උතුම් මෑණියන්ටත් පියතුමාටත් අපි මේ ගෞරවය ප්‍රණාමය පුණ්‍යානුමෝදනාව පුද කර සිටිමු. ඒ අය අපි මේ මනුෂ්‍ය ලෝකයට ගෙනාවෙන් තමයි අපි අද මේ අත්පය නොකඩ හදලා අපිවට වැර වීරිය ඇති කරලා නැනනුවන ලබා දීලා ධම්මගේ යන්නට කියලා දීලා මේ කටයුතු කළ නිසා තමයි අද අපි මේ විදිහට ධම්ම මාර්ගයේ හැසිරෙන්නේ. අද උදෙත් අපි කතා කරා ඇත්තට මේ කොරෝනා වෛරසයෙන් ගෙවල් වලට ඉන්න අයට බොහෝසේ එක්කෙනා මටත් කෝල් කර කියනවා කරන්න දෙයක් නැහැ නිකන් ගෙදර ඉන්නවා කියලා. මං කිව්වා ධර්මයේ හැසිරෙනකොට අපිට පාළුව තනිකම දැනෙන්නේ නැහැ. අපි ධර්ම මාර්ගයේ යන්න ලොකු රුකුලක් වුණා මේ කොරෝනා වසංගතේ. ඒක නිසා ධර්මයේ හැසිරෙන්න කියලා. ඉතින් ඇත්තටම මට ඒ වාග්ය ලැබුණා. විශේෂයෙන් මම බ්‍රෝනෝ මහත්මයා මතක් කරනවා. එතුමා මට මේ පරිසරයට ඇතුළු වෙන්න කටයුතු සලස්සලා දුන්නේ. ඉතින් ඔබතුමාලා බොහෝ වෙහෙස මහන්සි වෙලා අපිට මේ ධර්මයේ දෙන හින්දා තමයි අපි මේ දවස පුරාම අපේ ජීවිතවලට නැවුම් බවක් ඇති කරගන්නේ. උදේට නැගිට්ටාම හිතෙනවා අද දැන් තියෙනව නේද
ධර්ම සාකච්ඡාව ඒකට හරියන්න අපි ඉක්මනට ගෙදර වැඩ කටයුතු ඉවසන් කරලා බව බුද්ධ පූජා තියලා බුදු වතාවත් ටික ඔක්කොමත් ඉවර කරලා සූදානම් වෙනවා. එතකොට නැවුම් බවක් හැම වෙලාවෙම අපේ චිත්ත සංතානවල උපාදනය වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එහෙම ලැබුණේ අපිට ඔබ තුමන්ලගේ කාරුණික අවධානය ඒ වගේම කැපවීම නිසායි. ඉතින් අතින් දිගින් දිගට කතා කරන්න ගියොත් බොහෝ දේ කියන්න දෙනවා. ඒ වුණාට මම ඇත්ත වශයෙන් මේක අවස්ථාවක් කරගන්නවා අපි සියලු දෙනාටම මේක මහා භාග්‍යයක්. අපි ලබාගත්තු මහා භාග්‍යයක්. ඒ සසර පුරාවටම අපි මේ වාගේ එකතු වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මේ වගේ ධම්මක යන්නේ නැති. ධම්මයේ හැසිරෙන්නේ නැති. සෝමදී සිල්වා මෑතිරිය මට මතකයි අපි හිටියා එකට ප ဋ ාණ ධර්ම සභාවේ ඔබතුමිය මතකයි මාව. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ ධර්ම මග යන්නේ. ඉතින් එතකොට ලෝකේ පුරා බැලුවොත් මේ විතරක් නෙමෙයි අපේ ගෙවල් ලවට ලංකාව පුරා බැලුවත් අපි කී දෙනාද මේ ධම්මකට යොමු වෙලා ඉන්නේ. ඉතින් භයානක අවස්ථාවක් පිට සංසාර බය හොඳටම පේන අවස්ථාවක් මේ. ඉතින් සසර බය දකින්නකොට මරණයට බය වෙලා ගෙවල් වලට රිංගගෙන ඉන්න අවස්ථාවේදී මොකද්ද වෙන පිළිසරණ? අපිට එකම පිළිසරණ තමයි ධර්මයේ හැසිරෙන. ධම්මෝ වේ රක්කති ධම්මචාරී කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අනුව තමයි අපි මේ ධම්මාගේ යන්නේ. ඉතින් ඒ තරහ අපිට පිළිසරණ වෙනවා අපේ ගුරුතුමන් ඒ වගේම ඔබතුමන්ලා ඇතුළු. ඉතින් අපි සියලු දෙනාම එකට ප්‍රාර්ථනා කරමු මේ මහා පුණ්‍ය සුභාග්‍ය අපි සියලු දෙනාට මේ ආකාරයෙන් පහදා දෙන්නා වූ ඔබතුමන්ලා ඇතුළු සාමයේ ධම්ම මණ්ඩපයට පැමිණි සියලු දෙනාට මෙලොව වශයෙන් පැමිණි දෙන්නා වූ දුක් අන්ධකාරය හිරුදුටු අඳුරමින් විහෙද විද්වංශනේ වේවා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කාය චිත්ත පීඩාදියක් නැව තවත් උතුම් විදියට ගුණධම් පුරා ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කෙලවර අප සියලු දෙනාම පතන්නේ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය මනාකොට අවබෝධ කරගෙන වහ සුඛපටිපදා දන්දවිඥා කියන ආ පරිද්දෙන් සුඛපටිපදාවෙන් වහ නිවනට ළඟා වීමට මේ උතුම් පින් සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපගේ හිත කය වචන යන තුන්දොරින් අපි දැන හොඳ දැන අපි වරදක් වුණා නම් ත්‍රිවිධ රත්නයේද දැන් සමාව ගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ බන්තේ බුරි පඤ්ඤා තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සම්දිත්තික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඒ වගේම ප්‍රාර්ථනා කරමු නිවන ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය මේ විදිහට ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන යාව නිබ්බාන පත්‍ය සම්මා දිට්ඨිකෝ හෝතු ති හේතු පටිසන්ධිකෝ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඒ කියන්නේ අපි නිර්වාණයට යන තුරම අපි සම්මා දිට්ඨික වෙන්න ඕනේ ති හේතුක ප්‍රතිසන්ධි ලබන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ චුන්ද සූකර අල්ලපු වැඩේ හිටියත් ති හේතුක ප්‍රතිසන්ධිකෙක් නොවුණු නිසා බුදුවැස යමුනේ නැහැ. ඉතින් එහෙමනම් අපිට බුදුහාමුදුරුවෝ ඉස්සරහින් නම් බණ ඇහුවත් බුදුවැස යමුනේ නැත්නම් අපිට මේ ධර්මයේ වටහා ගන්න බෑ. ඒක නිසා මම හිතනවා සියලු දෙනාම මේ ප්‍රාර්ථනාවත් ඒ විදිහට කරොත් හොඳයි කියලා. කොහොම හරි සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. සාදු 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 ඔබ මේකට සීම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.